ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් සුපුරුදු හිතවත්කම ලෙන්කතුකමත් එක්ක ඔබ මුණ ගැහෙනවා යාත්‍රා සමගින්. අද දවසේ අපි යාත්‍රා විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එළඹෙන 19 වෙනිදාට එළඹෙන සිනුසුරාදා දිනයට ජාතික පිරිවෙන් දිනය නම් වෙනවා. ඒ වෙනුවෙන් විශේෂ කතාබහක් ගෙනෙන්න සූදානම් වෙනවා. මේ කතාබහ භික්ෂුන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය හදාරන භික්ෂුන් වහන්සේලාට ගිහි පින්වතුන්ට ඒ වගේම සමස්ත සමාජයටම වටින කතාබහක් බවට පත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා මේ කතාබහට සුදුසුම මහා සංඝරත්නයටත් ඒ වගේම ගිහි පාර්ශ්ව නියෝජනය කරමින් කෙනෙකුටත් අපි ඇරයුම් ලබා දීලා තියෙනවා අද දවසේ අපේ මැදිරියට. අපි තාමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව මුලින්ම පිළිගන්න සූදානම් පිරිවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් රාජකීය පඬිත අවසරයි පූජ්‍ය වඩනාපහ සෝමානන්ද අපනන්දර බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි තාමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව අපේ වැඩසටහනට ආරාධනා කළා. ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති අවසරයි පූජ්‍ය දොඩම්පල රාවුල අපනන්දර බොහොම ගෞරවයෙන් පිළිගන්න වහන්සේට වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම මේ සුවිශේෂී කතාබහ තුල කතාබහ කළ යුතු කාරණා සියල්ල පැකවින් පැහැදිලිව දැනගන්නට අපි ආරාධනා ලබා දුන්නා. දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන්ට එස්.එච්. හරිස්චන්ද්‍ර මැතිතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාත් ආයුබෝවන්. අපේ හඳුරන්නේ විශේෂයෙන්ම ජූනි 19 වෙනිදාට යෙදෙන ජාතික පිරිවෙන් දිනයත් එක්ක අපිට කතා බහ කරන්න කාරණා බොහොමයක් තියෙනවා. යම් ආරම්භයක් අපේ වැඩසටහන ලබාගත් ඔබ වහන්සේගෙන් හරි වටිනවා මේ වෙලාවේ. අපි ගෞරවනීය ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පාල රාහුල පේනායක ස්වාමීන් වහන්සේ ඒ වගේම දහම් පාසල් පිරිවෙන් භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. හරිචන්ද්‍ර මැතිතුමනි, අපේ නිවේදක තරංගතුමනි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එළඹෙන 19 වෙනිදා ජූනි මාසේ 19 වෙනිදා ජාතික පිරිවෙන් දිනයේ සැමරීම සම්බන්ධයෙන්. විතර මේ පිරිවෙන් දිනයේ සැමරීම සඳහා අපේ හිටපු නායක ස්වාමීන් වහන්සේලා, අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා, සමස්ත ලංකා පුත්‍යාධිකාරී පරිණාධිපති සංගමය මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ දිනය යොදාගෙන තිබෙන්නේ. ඒකට හේතුව අපේ අසරණ සරණ වැලිවිට සරණංකර නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය. ඒ වගේම උන්වහන්සේ තමයි මේ විනාශ වෙලා ගිය පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා ගම්පොළ නියමකන්ද ප්‍රදේශයේ මේ ශාස්ත්‍ර ශාලාවන් ආරම්භ කරලා කටයුතු සූදානම් කළේ. ඒ නිසා උන්වහන්සේට ගෞරවයක් හැටියට තමයි මේ ජාතික පිරිවෙන් දිනය අපි ජූනි මාසේ 19 වෙනිදා නම් කරගෙන තියෙනවා. මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට වර්තමාන සමාජීය තත්ත්වය, ලෝකයේ තිබෙන තත්ත්වයත් එක්ක තමයි මේ සියලු දේවල් හැම දෙයක්ම අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවසරයි අපේ හඳුරන්නේ මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මෙවර පැවැත්වෙන පිරිවෙන් දිනයේ තියෙන විශේෂත්වයන් කොහොමද අර සූදානම් කරගත්ත විදිහට පසුගිය වසරවල වගේ කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැතිව ඇති. කොහොමද ඒ සඳහා සූදානම් අපේ හඳුරන්නේ? පූජනීය අපේ පිරිවෙන් අධ්‍යක්ෂක ජෙනරාල් තැන්පත් රාජකීය පඬිත වටිනාපහ සෝමානන්ද අභිදාන අති ගෞරවනීය අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර අපේ ගරු ලේකම් තැන්පත් එස්.එච්. හරිස්චන්ද්‍ර මැතිතුමනි, ඒ වගේම තරංග මහත්මයාණනි, පළමුවෙන්ම අපේ සියත රූපවාහිනිය ඇතුළු අපේ මාධ්‍ය ජාලයේ නායකත්ව වලට අපි ආශිර්වාද කරනවා, නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව අපිට අපේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක පින්වත් අපේ මාධවීට වජිර බුද්ධි ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරලා අපිට මේ අවස්ථාව සලසා ගත්තා. උන්වහන්සේත් අපි බොහොම පළමුවෙන්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙවර පිරිවෙන් දිනය, ජාතික පිරිවෙන් දිනය ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කිරීම සඳහා ගරු අධ්‍යක්ෂක ජෙනරාල් නායක හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවර විජිත බේරුගඩ මැතිතුන්, අපේ ලේකම්තුමා ඇතුළු අපේ සියලුම දෙනා පිරිවෙන් අංශයත් ඒකකයත් ඒ වගේම අමාත්‍යාංශයත් එකට එකතුව, ඒ වගේම රට පුරාවටම වැඩ සිටින අපේ කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේලා
පරිවිනාධිපති පරිවේනාචාර්ය ස්වාමීන් වහන්සේලා ඇතුළු ශිෂ්‍ය ප්‍රජාව අපේ ඉතාම ඉහළින් මේ සඳහා සූදානම්ව සිටේ. නායක හම්දුරෝ සූදානම් කළා ශේෂයෙන් අපේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අනුරාධපුරය මුල් කොටගෙන පවත්වන්න. ඒ වගේම රුවන්වැලි මහසෑය හාමුදුරුවන්ගේ ළඟ අපේ විශේෂයෙන් තිබෙනවා විද්‍යායතන පිරිවෙන් 64ක්. ඒ සියලු පිරිවෙන්වල අපේ තිබෙනවා කලාංශයක්. එතකොට එහි විශේෂයෙන්ම රංගන නාට්‍යමය නැත්නම් නැටුම් අංශය නියෝජනය කරන දරුවන් මුල් කොටගත්ත භේරි පංචතූර්ය වාදක කණ්ඩායම් අරගෙන එළි වෙනකන් රුවන්වැලි මා සෑය හාමුදුරුවන්ගේ සෑ මළුව පුරාවට ඒ අය විසින් ගෞරවනීය සාධු බෙහෙරි නාද පවත්වන්නට. ඒක ඉතිහාසයේ සිද්ධුවෙන් අපි කරනවා ඉදිරියේදී නායක හම්දුරෝ. ඒක වුණා නම් මේ ඓතිහාසික සිදුවීමක්. ඒ විතරක් නෙවෙයි ඒ උත්සවය නිමිති කොටගෙන අපි සූදානම් කළා නායක හම්දුරෝ දරුවන් 100ක් හෝ 200ක් සොයාගෙන ප්‍රෞජාවට පත් කරන්න. එතකොට ඒ කාර්යය අපි මේ මාසේ සිදු කළා ඒකක හැටියට. නමුත් එක තැනක සිදු කරගන්නට ඉතාම හොඳින් සංවිධානගත වුණා. මව්පිය ඒ කැපකරුවන් පවා සොයාගෙන. ඉතින් මේ කොරෝනා උවදුරත් එක්ක අපිට ටිකක් ඒක මේ අඩපණ වුණා. දැන් නමුත් ඒ ඉදිරියේදී මේ කාර්යයන් සිද්ධ වෙනවා. ඒ නිසා මීට අදාළව පසුබාන්නේ නැතුව අපේ අමාත්‍යංශයත් පිරිවෙන් එකකයත් මුල් කොටගෙන අපේ වැඩ සිටින ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා අපි හරි එකමුතුව ඒ කියන්නේ කණ්ඩායම් හැංගීමේ මේ වැඩ කොටස කරන්නේ. අනික නායක හම්දුරුව අපි පවරන හැම කාර්යයක්ම අපේ ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේලා අධ්‍යක්ෂක සහකාර අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ගුරු උපදේශ ස්වාමීන් වහන්සේලා සහ අපේ කෘත්‍යාධිකාර සහ පරිවිනාධිපති පරිවිනාචාර්ය ස්වාමීලා සිද්ධ කරනවා ගිහි පින්වතුනුත් එක්ක. ඉතින් ඒ අතර මේ සියලු දෙනාගේ දැනුම ඥානනය වඩා වර්ධනය කරන්න විශාල වශයෙන් සම්මන්ත්‍රණ සාකච්ඡා. එතකොට මේ කොරෝනා සමයේ කියලා අතහරින්නේ නැතුව මේ පිරෙන්දිනිය නිමිති කොටගෙන සෑම පිරිවෙනකම නායක හම්දුරුවෝ අවවාද කළා. ඒ වගේම විශේෂයෙන්ම දැනුමත් කළා අපි ඖෂධ උයනක් ආරම්භ කරන්නට ඕනේ. එතකොට ඒ කාර්යය අපි ගම්පහ ප්‍රදේශයෙන් ආරම්භ කළා. ඒ වගේම රට පුරා එක දියත් වෙනවා. ඒ වගේම දේශන මාලාවක් මේ රටේ ජනතාව අපි ලෙඩ වෙන්නේ විහිං තරංග මහත්මයන්. ඒ කියන්නේ ආහාර වේලට වසවිස එකතු කරගෙන තියෙන්නේ. අදත් අපි රජුන් වළඳපු ආකාරයට ව්‍යංජන 32ක් එක්ක බුදුහාමුදුරන්ට දලදා හාමුදුරන්ට දාන දෙන මිනිස්සු. ඒ දාණයට එකදු තැනකවත් වසක් විසක් නැහැ. ඒ නිසා අද වර්තමාන ගරු ජනාධිපතිතුමන් මං හිතන්නේ ඉතාමත්ම වටිනා ජාතික කාර්යයක් කරලා තියෙනවා මේ කෘත්‍රිම පොහොර නැවැත්වීම. මම සලකන්නේ එදා 2009 දී වගේ මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමන් යුද්ධය නවත්තලා සිද්ධ කරපු ඒ අභය දානමය පින්කම ඒ හා සමානව හෝ ඊටත් වඩා ඉහළින් සිද්ධ කරන අවස්ථාව තමයි මේ පොහොර නැවැත්වීම. මේකේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව කිරීමේ කටයුත්තේ තියෙන බාධා නම් අනිත් පැත්තෙන් අද අපිට වකුගඩු රෝගීන් කොච්චර සිටිනවා. ඒතර මේ වසවිස ශරීරගත වීම නවත්තන්න හාමුදුරු නමකගේ දාන වේල ගත්තම කොච්චර වසවිසද. මේක දෙන්න ගියාම තෙල්ද අරවද මේවද එකට එකතු කරලා. ඊළඟට අපි දන්නවා අපේ හොටෙල් වල ආදී වශයෙන් අපේ උපාසකම්මලා මේ ආපන ශාලාව ඉදිරිපිට හිටගෙන ඉන්නවා කකුල් දෙකටම ඇදගෙන අර පිරිමි මිනිස්සෙක් ගහදලා දෙන කොත් එක ගන්න නාසිකුරා එක ගන්න චොප්සි රයිස් එක ගන්න මේ ෆ්‍රයිඩ් රයිස් එක ගන්න. ඒතර මේ தත්ත්වය වෙනස් කරලා සම්පූර්ණයෙන්ම පිරිවෙන මුල් කොටගෙන අපේ ගම තුල අපි හොඳ පෝෂිත ආහාර වේලක් දෙන්නේ කොහොමද කියන වැඩ පිළිවෙලට දේශනමාලා මේ හරහා සිද්ධ කරනවා. ඉතින් මෙකී නොකී ආකාරයට ජාතික පිරිවෙන් දිනය නිමිති කොටගෙන ජාතියම උනන්දු වෙන ජාතියම මේ විශේෂයෙන් අවදි වෙන ආකාරයේ වැඩසටහන් මාලාවක් සිද්ධ කරනවා. එකක් දෙකක් බැරි වුණත් අනිත් කාර්යයන් ටික ඉතාලියෙන් සිදු වෙනවා. බොහොම පිං අපේ හඳුන්නේ. දැන් අපේ ලේකම්තුමාත් ඉන්න වෙලාවේ මම ඔබතුමාට මුලින්ම ප්‍රශ්නයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙවන් මහා සංඝරත්නයක ආශිර්වාදයේ උන්වහන්සේලාගේ මඟ පෙන්වීමත් එක්ක ඔබතුමාලා මේ කරන්න යන කාර්ය පිළිබඳව ඔබතුමාගේ පාර්ශවයෙන් යම් ආරම්භයක් වැඩසටහනක් ලබා ගත්තොත් අපිට වටී මේ වෙලාවේ. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි විශේෂයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ වටිනා පාසෝමානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම දොඩම්පහළ රාහුල නායක ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි ඔබතුමාගෙනුත් අවසරයි
දැනට අපේ නායක හාමුදුරුවෝ කියපු විදිහට පිරිවෙන් ඒකකයේ විසින් විශාල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන් වලට අවශ්‍ය කරන පසුබිම සකස් කර දීම තමයි අමාත්‍යාංශයෙන් කෙරෙන්නේ. දැන් ඇත්තටම අපේ නායක හාමුදුරුවෝ කිව්වා වස විසින්තර ආහාර සම්බන්ධයෙන් අපිත් අතිගරු ජනාධිපතිතුමාගේ මේ සංකල්පය හා එකග වෙලා අපේ පිරිවෙන් අංශයත් ඒ සඳහා අවශ්‍ය කරන සූදානම ඇති කරලා තියෙනවා පෙර සූදානම. ඒ එක්කලම අපි කාබනික පොහොර සම්බන්ධයෙන්ුත් අපි ඒ වගේ විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මේ වසරේ. ඊට අමතරව අපි දීර්ඝකාලීන භෝග වගාව සම්බන්ධයෙන් ඒ කියන්නේ පොල් වගේ වගා කරන්න අපි බලාපොරොත්තු වෙනවා අක්කර 1000ක් විතර මේ අවුරුද්දේ පිරිවෙන් ආශ්‍රිතව වගා කරන්න මේක සනිටුහන් කරන්න. ඒ එක්කලා අපිට වැදගත් දෙයක් අපි දැකලා තියෙනවා මේ රටේ මේ සාම්ප්‍රදායික ශාක එන්න නැති වෙගෙන යනවා. අපි ඉංග්‍රීසියෙන් ගොඩක් වෙලාට කියන endemic species කියලා. ඒ වගේ ඒ ශාක නැවත වගා කිරීමේ වැඩසටහන් රාශියක් අපි දියත් කරලා තිනවා. දැනටත් අපි කරගෙන යනවා. පහුගිය ටිකෙත් කරගෙන ගියා. ඒවත් මේ ජාතියට අපේ පිරිවෙන් වලින් සිදු යුතු සේවාව ඉෂ්ට සිද්ධ කිරීම සඳහා තමයි ඒ වගේ කටයුතු කරන්නේ. ඒ වගේම අපේ ගරුව අමාත්‍යතුමාගේ අදහසක් තියෙනවා පිරිවෙන් ගම්මාන කියලා වැඩසටහනක් සම්බන්ධයෙන්. ඒක අර හෙළසුවය කියන අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා පිරිවෙන් ආශ්‍රිත ගම්වල ඒ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට වස විසෙන්තර ආහාර නිෂ්පාදනය කර ගැනීම, ඒවා සකස් කර ගැනීම, ඒ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය කරන කාර්ය කරගෙන යනවා. ඊට ඒ වගේම පරිපාලනමය වශයෙන් මේ පිරිවෙන් පිටිපසු තියෙන දැන් අපි මේ කතා කරන්නේ පිරිවෙනින් ඉස්සරහා පැත්ත. නමුත් මේක පිටිපස්සේ තව ලොකු කතාන්දරයක් තියෙනවා. ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලු සහගත තැනුත් තියෙනවා. ඉතින් අමාත්‍යාංශයේ හැටියට අපි මේ ගැටලු විසඳීම සඳහා වරින් වර අවස්ථානුකූලව එකතු වෙනවා, සම්බන්ධ වෙනවා. ඒ වගේම පිරිවෙන් ශාස්ත්‍රයේ තියෙන පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් ඒවත් අපේ කරපිට තමයි තියෙන්නේ. ඒකත් අපි කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම ගුරුවරු පත් කිරීම, පුහුණු කිරීම, ඒ අයගේ උසස් වීම කටයුතු, මේ එතකොට නිලධාරීන් පත් කිරීම, ඒ අයට වැඩ පැවරීම, ඒ වැඩ සිද්ධ වෙනවද කියලා හරියට නිරීක්ෂණය කිරීම, අධීක්ෂණය කිරීම, නියාමනය කිරීම, මේ වගේ කටයුතු සම්භාරයක් පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිද්ධ කරගෙන යනවා මේ අවස්ථාවේදී. කාර්යභාරයන් රසක් කරගෙන යමින් ඉන්න අතරතුරක මෙවර යෙදෙන ජාතික පිරිවෙන් දිනය හා සමගාමීව ඒ වෙනුවෙන් තමයි අද දවසේ අපි යාත්‍රා වැඩසටහන වෙන් කරලා තියෙන්නේ. මේ කතා බහ තුළ අපේ හඳුනන දැන් පිරිවෙන් අධ්‍යාපනය ගැන අපි සාකච්ඡා කරනකොට පොඩි ස්වාමීන් වහන්සේලා, පොඩි හාමුදුරුවන් වහන්සේලා පිළිබඳව අපි අමතක කරන්න බෑ. අපේ ශාසනයේ අනාගතයේ, රටේ අනාගතයේ සියල්ල රැඳී පවතින්නේ එතන. ගමක් ගත්තත් ඒ ගමේ මූලිකත්වය ලැබෙන්නේ ස්වාමීන් වහන්සේලා. මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ගොඩනැංවීමේ කටයුත්ත කොහොමද ඔබ වහන්සේලා උරදීලා තියෙන්නේ, මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන සහ මේ වෙනකොට මොනවද කරගෙන යන්නේ කියන කාරණා ටිකක් කතා කරමු. පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතන දිහා බැලුවෙන් පස්සේ අපේ ලංකාවේ මේ වෙනකොට පිරිවෙන් අධ්‍යාපන ආයතන 825ක් පමණ තියෙනවා. ඒ පිරිවෙන් අධ්‍යාපන ආයතන අපි 1979 අංක 64 ධර්ම පනතට අනුව වර්ගීකරණයක් කරලා තියෙනවා. එකක් තමයි මූලික පිරිවෙන. මේ මූලික පිරිවෙනේ අධ්‍යාපනය ලබන්නේ එක වසර 5 වසර කියලා තමයි අපි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් පාසලක 6 වසරේ ඉඳලා 11 වසර දක්වා ශිෂ්‍යයන් හඳුන්වන ක්‍රමයක් තමයි අපේ පිරිවෙනේ පොත්පත් අපි රචනා කරලා තියෙන්නේ. එක වසරේ ඉඳලා 5 වසර දක්වා ඒ එක වසරේ ශිෂ්‍යයන්ට 6 වසරේ පොත්පත් පරිශීලනය කරන්න පුළුවන් රජයේ පොත්පත් පාසල්වල උගන්වන. ඊළඟට මහ පිරිවෙන තුළ ඒකේ ඉඳන් 5 දක්වා පන්ති පැවැත්වෙනවා. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන කියන විභාග වලට පන්ති පැවැත්වෙනවා. උසස් පෙළ පන්ති පැවැත්වෙනවා මහ පිරිවෙන තුළ. ඒතර මූලික පිරිවෙන ගත්තයන් පස්සේ මූලික පිරිවෙන අවසාන විභාගයක් තියෙනවා. පස්වෙනි වසරේ ඉන්න ශිෂ්‍යෝ ඒ විභාගයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක අප සාමාන්‍ය පෙළ විභාගයට සමාන විභාගයක්. ඒ අනුව ඒ විභාග සමත් වෙච්ච අයට උසස් පෙළ කරන්න පුළුවන්. මේ වෙනත් සුසුකම් ලබා ගන්න පුළුවන්. ගිහි දරුවෙක් නම් රැකියාවක් ලබා ගන්නකොට සාමාන්‍ය පෙළ සුසුකමක් හැටියට තමයි ඒ මූලික පිරිවෙන අවසාන විභාගයේ සහතිකය පිළිගන්නේ.
ඒ වගේම විද්‍යායතන පිරිවෙන ගත්තයින් පස්සේ 6 වසරේ ඉඳලා 13 වසර දක්වා පාසල් විෂය මාලාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ පිරිවෙන තුල ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන විභාග වලට ශිෂ්‍යයෝ සූදානම් කරනවා, විභාග වලට ඉදිරිපත් කරනවා. ඒ වගේම කලින් හුඟක් පිරිවෙන් වල තිබුණා විශ්වවිද්‍යාලවල ප්‍රථම ශාස්ත්‍ර පරීක්ෂණයේ උපාධි මට්ටම සඳහා ශිෂ්‍යයෝ යොමු කරන්න බාහිර ආයුධකරුවන් හැටියට. නමුත් ඒක පහුගිය කාලේ ටිකක් වෙනසකට භාජනය වෙලා අද සමහර පිරිවෙන් වලට ඒ තත්ත්වය හිමිලා තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩල තීන්දුවකට අනුව සීල මාතා අධ්‍යාපනය අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා සීල මාතාවන්. ඒ වගේම අපේ කුඩා සීල මාතාවන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒතර මේ අය වෙනුවෙනුත් ආයතන 11ක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒතර මේ ආයතන වලට ඒ සීල මාතාවන් වගේම ගැහැණු දරුවන් ඇතුළත් වෙලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ ආයතනත් එකේ ඉඳලා 5 දක්වා පන්ති පවත්වන්න පුළුවන්. ඒ වගේම ඒ ආයතනවල ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන කියන මේ විභාග වලට ශිෂ්‍ය සූදානම් කරලා විභාග වලට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ ආයතන අතර අපි ද්විභාෂා පිරිවෙන් කියන්නේ අපේ පොඩි හාමුදුරන් වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීම සඳහා ඒ අයට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට විෂයන් කීපයක් ද්විභාෂා පිරිවෙන් හැටියට නම් කරගෙන තියෙනවා. ඒතර මේ හැම ආයතනයක් තුලින්ම බලාපොරොත්තු වෙන්නේ රටට ගැලපෙන අනාගතයේදී හොඳ යතිවරයන් වහන්සේලා පිරිසක් පිරිවෙන් අධ්‍යාපනය තුලින් බිහි කරන්න වගේම රටේ හොඳ පුරවැසියන් පිරිසක් ගිහි සමාජයේ විශාල පිරිසක් අධ්‍යාපනය ලබනවා. ඒතර හොඳ පුරවැසියෙක් හැටියට කොහොමද කටයුතු කරන්න ඕනේ? පොඩි හාමුදුරන් වහන්සේලා තමන්ගේ ආයතනය තුල අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී දෛනික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා ඒ පිරිවෙන් ආයතනය තුල. වත්පිළිවෙත් තියෙනවා. ඒ වගේම උදේ බුද්ධ වන්දනාවන්, ඒ වගේම දහවල් කාලේ බුද්ධ වන්දනාවන්, ඒ වගේම සවස බුද්ධ වන්දනාව වතපිරිත් දේශනාවන්. ඒතර මේ විදිහේ වැඩසටහනක් හැම පිරිවෙනකම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ආයතනය තුල ඉගෙන ගන්න පොඩි හාමුදුරන් වහන්සේලා හොඳ භික්ෂුවක් හැටියට මේ රටට නිර්මාණය කරන්න. මොකද උන්වහන්සේ තමයි ගමට ගිහිල්ලා ගමේ පන්සලේ නායකත්වයේ බාරගන්නේ. ඒතර ගමේ පන්සලේ නායකත්වයේ බාරගත්තයින් පස්සේ දැන් අපි එක ගමක් ගත්තොත් පවුල් 2-3000ක් ඉන්න ගම් තියෙනවා. ඒතර විශාල පිරිසක් නායකත්වයේ දරන්නේ අපේ ගමේ මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ. ඒතර මේ පොඩි හාමුදුරුවෝ නිර්මාණය කිරීමේදී ඒ අය හොඳ ශික්ෂණයක් ඇතුව කටයුතු කරන්න තමයි අපි හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ. දැන් අපේ වත්පිළිවෙත් තියෙනවා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන ආකාරය තියෙනවා. විහාරවත තියෙනවා. ආගන්තුක වත තියෙනවා. ඒ වගේම වැසිකිලි වත තියෙනවා. ඒ වගේම ආවාස වත තියෙනවා. මේ විදිහේ ඒ වත්පිළිවෙත් හඳුන්වලා දීලා එතන අපි ධර්මයේ සඳහන් වෙනවා වත්තන්න පරිපූර්ණින්දෝ න සීලවා පරිපූර්ණේති. එතකොට මේ වත්පිළිවෙත් හරියට කරන්නේ නැති වික්ෂුව සීලෙන් අඩු මට්ටමකටපත් වෙනවා කියන එක සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි සීලවන්ත පිරිසක් හැටියට තමන්ගේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න කටයුතු කරලා ගමට ගිහිල්ලා ගමේ නායකත්වයේ දරන භික්ෂුන් වහන්සේ හැටියට උන්වහන්සේගේ ප්‍රධාන වශයෙන්ම ගමේ ඉන්න සියලු දෙනාටම අපි දන්නවා ගමේ අරවුලක් ඇති වුණාන් පස්සේ එදා ඒ ප්‍රශ්නේ විසඳුවේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ. ඊළඟට හදිස්සියේ සර්පේ දෂ්ට කළොත් ඒ වගේම හදිස්සියේ බඩේ අමාරුවක් ඇදුණා. ඒකට ප්‍රතිකාර කළේ ගමේ පන්සලේ නායක හඳුරු. ඒ වගේම නැකතක් හදාගන්න දුවන ආයේ පන්සලට. සෙත් කවියක් හදාගන්න ආයේ පන්සලේ නායක හඳුරුවන්. ඒතර මේ தত্ত্বය මොන ක්‍රමයකින් හරි හුඟක් වෙනස් වෙලා තියෙනවා මේ සමාජය තුල. මෙන්න මේ තුලට සරිලන භික්ෂුවක් නිර්මාණය කරලා
ගිහි පැවිදි හැම දෙනාගේම විශ්වාසය දිනා ගන්න රටට වැඩදායි භික්ෂුවක් ඇටියට නිර්මාණය කරන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි හැම පිරිවෙනකම ඔසුයනක් ආරම්භ කරන්න, ඒ වගේම වසවිස වලින් තොර ආහාර පද්ධතියක් අනුගමනය කරන්න කියන එක අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ තුල අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ භික්ෂුවක් මේ රටට නිර්මාණය කරන්න, ඒ වගේම හොඳ දරුවෙක් රටේ වැඩදායි පුරවැසියෙක් බවට පත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බොහොම පිං අපේ හඳුන්නේ ඔබ වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයේ තියෙන වටිනාකම සහ ඒ පසුබිම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනකොට දොඩම්පහළ රවුල අපේ ගෞරවනීය අපේ හඳුන්නේ දැන් පුංචි දරුවෙක් සිවුරක් පොරවලා ශාසනයට ඇතුළත් කරගත්තාම අර ළමා මනස තවමත් තියෙනවනේ. මේ දරුවාව රැකගන්න නායක ස්වාමීන් වහන්සේ විදිහට ඊට පස්සේ ගමේ දායකයන් විදිහට අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. සමහරව මේක ටිකක් හරියට තේරුම් අරගෙනද කියන ප්‍රශ්න අපිට දැනෙනවා. විශේෂයෙන්ම ගිහි පාර්ශ්වය ගැන බලනකොට පොඩි හාමුදුරුවෝ රැයට කනවද කියන එක හොයන එකයි, සෙල්ලම් කරනවද කියන එක හොයන එකයි නෙවෙයි නේද කරෙන්න ඕන. මේ කාරණාව කොහොමද අපේ හඳුන්නේ බොහන්සේ වගේ මේ සියලු තැන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් දකින්නේ? තරංග මෙතුමනි මම හිතන්නේ වටිනා පැත්තකට අපි හිත යොමු කරන්න පුළුවන්. එකක් තමයි අපේ සසුනට දරුවෙක් ගන්නකොට අපේ පින්වත් අම්මා පච්චිලා අපිට දරුවෙක්ව පූජා කරනකොට අපි ක්‍රම 52ක් පමණ බලනවා. ඒ කියන්නේ විදි. එයාට මොන විදිහේ චරිතයක්ද? ඒ කියන්නේ ඒ දරුවා තුළ මොන වගේ ලෙඩ රෝග තියෙනවද? ඒ දරුවා කොයිතරම් දුරට මහානකමට මේ ගැළපෙන චරිතයක්ද? ආදී වශයෙන් ඒ ක්‍රම 50. ඒතකොට ඊටත් අමතරව තවදුරටත් දැන් අපි කියනෝනේ මේ කේන්දරයේ එහෙම බලලා ඒකේ වෙනි ස්ථානයේ ධර්ම ස්ථානයේහි ග්‍රහයෝ වැඩි නම් ඒ වගේ තව අදහසක් තියෙනවා මේ ඔය ශාසනයට එන්නේ මේ හතර කේන්දරේ පහළු කුජ්ජ සානි මංගල යෝගකාරයෝ වාමාවෘතව රාහු කේතු අතරේ ග්‍රහයෝ පිහිටපු කාල සර්ප යෝගකාරයෝ gedara හිටියොත් කෙහෙත ලැබපු හරියන්නේ නැති උන්දලා කියලා එහෙම එකක් නැහැ. අර ඊටාම පින්වන්ත දරුවෙක්. හැබැයි ශාසනය තුල යම් හේකින් අර වගේ ඉන්නවා නම් එහෙමත් කෙනෙක් ශාසනයට දීලා තියෙනවා නම් තරංග මහත්මයාණනි අපි බැලුවම පේනවා ඒ ඇත්ත තමයි මහානායක පදවිවලට ඇවිල්ලා තියෙන්නේ. තාම ඉහළ උගතුන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශාසනය මහ පුදුම තැනක්. මම මගේ රත්තරන් අම්මා අප්පච්චිට මම හිතන මම ආරාධනා කරන්න ඕනේ. අපි සමාජයේ අපි හිතමු දුප්පත් කියලා. නිකන් අපි හිතමු මේක ඔය සමහරක් අය කියනනේ ඔය දුප්පත්කම හින්දා මේ මහාන වෙලා ඉන්නේ එහෙම කියලා හිතමුකෝ. නේද? මං හිතන්නේ දුප්පත්කමකට මව්පියෙකුට පුළුවන් කියලා දරුවෙක් දෙන්න. එහෙම මේකක් නෙවෙයි. හැබැයි අපේ මව්පියෝ තේරුම් ගත යුතු දේ තමයි අපේ සමාජයේ දරුවෙකුට උගන්වන්න ඕන. සමාජයේ ඉහළට යන්න ඕන. දුප්පත් උවද ආර්ථික පසුබිමක් නැති උවද සමාජයේ ලොකු තත්ත්වවල නෑදෑ හිතවතුන් බලපුලුවන්කාරකම් ඇත්තෝ නැති උවද ඔබේ දරුවා එතෙන්ට ගෙනියන්න පුළුවන් මේ රටේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සසුන, අනිත් එක ආරක්ෂක අංශ. බුදු සසුනට දෙන දරු පැටියා මේ භික්ෂු සමාජයට දෙන දරු පැටියා අවසානයේදී උපකුලපතිවරයෙක් වෙලා උපකුලපතිවරයෙක් කියලා විශ්වවිද්‍යාලේ මහාචාර්යවරුන් උපකුලපති තත්ත්වයට දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හමුදාවට දෙන දරුවා ආරක්ෂක අංශයට බැඳෙන දරුවා අන්තිමේදී තමයි ඔය ආරක්ෂක කොතලාම්වල අපේ විශ්වවිද්‍යාල පිටේ උපකුලපතිවරයෙක් දක්වා ගෙනියන්න පුළුවන් KDU එකේ. එතෙන්ට යන්න පුළුවන්. එතකොට ඒ දක්වා ගෙනියන්න සමාජයේ බලයක් ඇති කරගන්න නෑ බෑ කියලා ඉන්නේ නැතුව ඔබේ රත්තරන් දරුවට දුක් විඳින්න කුඩෙක් එහෙම නැත්නම් වෙනත් විදිහේ මිනිහෙක් හදනවට වඩා මේ ශාසනයට මේ හමුදාවට දෙන්න විනයගරුක දරුවෙක් නිර්මාණය කරනවා. ඒකට අතීතයේ මුල්ම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සාමාන්‍යයෙන් අවුරුදු 15ක වයසේ වගේ දරුවෝ බඳව ගන්න කියලා. නමුත් පසුව උන්වහන්සේ දේශනා කරනවා තමන්ගේ පිණ්ඩපාතේ වඩිනකොට පොඩි හාමුදුරුවෝ පාත්‍රයට වහන කපුටා දානි කන්න පාත්‍රයට වහන කපුටා පන්නා ගන්න පුළුවන් නම් අන්න ඒ වයසේදී දරුවා මහාන කරන්න කියලා. ඒ කියන්නේ අවුරුදු 6 7 උනත් දරුවෙක් පැවිදි කරන්න පුළුවන්. දැන් එහෙම කරනකොටම කියන අපෝ බාල අපරාධයක්. අන්න මහා අපරාධයක්.
එවැනි මානව හිතවාදී කණ්ඩායමනේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් දෙයියනේ අපි එපෑ කෑ ගහන අපි අවුරුදු 10 12 මේ සමාජයට ආපු අපි දැන් කියන්නේ අපේ අම්මා කරේ මහා අපරාධයක්. අපේ අප්පච්චි කරේ මහා අපරාධයක්. අපි කවදාවත් ඔච්චරක් කියනවද නේ? ඉතින් ඒ නිසා අපි නොදැනුවද අපි අකමැත්තක් නැතිවද එහෙත් අපි නොදැනුවද අපි මෙතෙන්ට දුන්නා දැනගන්නකොට ඊටාම වටිනා තැනක් මේ භික්ෂු සමාජය කියන්නේ. ඒතර මෙතෙන්ට දෙන දරුවා එහෙමනම් නිකන් අර සමාජයේ අබල දුබල එහෙම කෙනෙක් නෙවෙයි ඊටාම පරිපුන් දරුවෙක්. ඒ දරුව ශාසනයට ගන්නකොට මගේ ලොකු හාමුදුරන්ට තියෙන ලොකු වගවීමක්. නොකුසෝක ස්වාමීන් වහන්සේ දරුවෙක් මහාන කරන්න ගන්න හරි අමාරුයි. පින්වන්ත දරුවෙක් වෙන්න ඕනේ. දැකුම් කළු දරුවෙක් වෙන්නට ඕනේ. එයාගේ නියපොතු කෑල්ලකවත් ඇදකුදියක් තියෙන්න බෑ අපේ මෙතුමනේ. එහෙම වුණොත් සසුනට ගන්නෑ. මහාන කරන්න බෑ. තමන්ගේ වැඩ ටික තමන්ටම කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර නිකන් වැරෑටියෙක් වගේ එහෙම වෙන්නත් බෑ. උසම කෙනෙක් වෙන්නත් බෑ. මිටීම කෙනෙක් වෙන්නත් බෑ. මහාතම කෙනෙක් වෙන්නත් බෑ. ඒතර නම් පට හදිබනවානේ. ඒ කියන්නේ දීගජන්තු හාමුදුරුවෝගේයි කාලගෝල හාමුදුරුවෝගේයි. දැන් ඔහොම කියනවා. දැන් ඔහොම නැතත් අපේ හාමුදුරුවෝ අපිට නම් කියනෝනේ දාන බෙදනකොට එහෙම කරවිල හාමුදුරුවනේ කිරිකොස් හාමුදුරුවනේ නේද ඔය තියෙන තරම් ව්‍යංජනවල නම් ටික දානවා අපිට. ඒ කියලා තමයි හාමුදුරුවනේ කියන්නේ. මේ ළඟදිත් මට කිව්ව කරෝල හාමුදුරුවනේ කියලා. මං කෝ නෑ මං රාහුල හාමුදුරුවෝ කියලා. රාහුල හාමුදුරුවෝ කියලා දන්නවලු. කියලා ආයෙත් කියනවා කරෝල හාමුදුරුවනේ කියලා. ඉතින් ව්‍යංජනේ කියලා නම කියන්න යන්න එපා. ඉතින් එබැවින් අපි තීරුම් ගත යුතු දේ තමයි අනිවාර්යෙන් මගේ අම්මා තාත්තා දෙන මේ දරු පැටියා මගේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ශාසනයට එන පැටව අපි හොඳින් මතක තබා ගත යුතු පැදුරක හරි බුදියලා ඉන්නේ. පැදුරක හරි බුදියලා ඉන්නේ. ඒකට ඇඳක් නැති වෙන්න පුළුවන්, මෙට්ටයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මව් සෙනෙහසෙන් පිය සෙනෙහසෙන් පැදුරක හරි බුදියලා ඉන්නේ. අපි ඒ දරු පැටිය කවිච්චි යටට දාලා එහෙම නැත්නම් අපි ඒ දරු පැටිය අර පඩිපෙළ අපේ තියෙන මේ ලී පඩිපෙළ ASCII තියෙන මේ තරප්පි කාමරේ මාත් අවුරුදු ගාණක් ඇබිත්තය විතරක් නෙවෙයි උන්නාන්සේ කෙනෙක් වෙලත් හිටියේ තරප්පි කාමරේ. පොඩි කුටි කෑල්ලේ. අපි හිටියා. එහෙම ආවිල්ලා තමයි මෙතෙන්ට ආවේ. හැබැයි ඊට වඩා දෙයක් මේ දරුවන්ට දෙන්න ඕනේ. ඒ කුටිය හදන්න ඕනේ. අන්නේ වගවීම පිරිවෙන් ශාස්ත්‍රයේ අද අපේ නායක හඳුලා අපි අරගෙන තියෙනවා. අද අපි අපේක්ෂා කරනවා පිරිවෙන් පද්ධතියට අනිවාර්යයෙන්ම මේ දරුවාට සුඛ විහරණයකින් හැබිව මේ සසුන් වැඩ වඩන්නට ශක්තිය දෙන්නට ඕනේ කියලා. ඒ සඳහා දානස අපි නිරීක්ෂණ කරනවා. පිරිවෙනක් ලබා දෙනකොට ඒ පිරිවෙනේ මගේ ගරු ලේකම්තුමා ඒ වගේම නිරීක්ෂණ කණ්ඩායමක් අපේ නායක හඳුරෝ යවනවා. අපි උපදේශකත්වයේ ඇතිව ඒ යන කණ්ඩායම බලනවා හරියට මේ ස්ථානයේ මේ පහසුකම් ටික තියෙනවා. මේක ලබලා දෙන්න පුළුවන්. පොඩි හාමුදුර කෙනෙක් හදන්න සුදුසුද? කරන්ට් එක වදීද? ලිඳේ වැටෙයිද? ඇලේ දොලේ වැටෙයිද? එහෙම නැත්නම් මෙයාට මේ දරුවන්ට අවශ්‍ය කරන මේ තියෙන ගොඩනැගිල්ල මොනතරම් ආරක්ෂිත හැමදේම බලනවා තරඟ මෙත්තමනේ. එහෙම බල්ල තමයි මේ පිරිවෙනක් අපි අනුමත කරන්නේ. ඒකට අපේ තිබුණ ඉහළින්ම මණ්ඩලය, පිරිවෙන් මණ්ඩලය, අපේ නායක හාමුදුරන්ලා එතන නියෝජනය වෙනවා. ඉතින් අන්නේ ඒ කෘතහස්ත භාවයෙන් තමයි අපි මේ දරුවා හදන්නේ. ඒතර එතෙන්දී මගේ ලොකු හාමුදුරෝ අන්න ඊට අවනත මගේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා පිරිවෙනට පොඩි හාමුදුරුවෝ දානකොට අපි ඒ ටික බලලා දෙන නිසා පිරිවෙනකට පුංචි හාමුදුරුවෝ යවන්න බය වෙන්න එපා. ඔක්කොම ලොකු ස්වාමීන් වහන්සේලා කල්පනා කළොත් මගේ එක හොඳට හදා ගන්න ඕනේ, මගේ උන්නාන්සේ හොඳට හදා ගන්න ඕනේ, පිරිවෙනකට යවුවොත් මේ නරක වෙන්න පුළුවන්, කොළඹට යවුවොත් නරක වෙන්න පුළුවන්, මාතරට යවුවොත් නරක වෙන්න පුළුවන්, ගාල්ලට යවුවොත් නරක වෙන්න පුළුවන්. ඒ නිසා යක්කල මුල්ලෙම පිරිවෙනක් දාන්න ඕනේ, බබරැන්දෙම පිරිවෙනක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොහේ හරි මේ අස්සෙකම මේ පිරිවෙනක් දාන්න ඕනේ කියලා හිතුවොත් එහෙම හැම පන්සලක්ම පිරිවෙනක් වෙයි. මේක හරි කරදරයක්. එහෙම නෙමෙයි. එතෙන්ට විශ්වාසය තිබිය යුතුයි. මේ මහා අධ්‍යක්ෂකවරේ ජෙනරාල්වරේ ඇතුළුව අපි පිරිසක් පත් කළ දෙන අපේ නායක හම්දුරු සහකාර අධ්‍යක්ෂකවරු කලාපෙන් කලාපයට පත් කරලා දෙනවා. හැම තැනකම නිවැරදි ආකාරයට නිරීක්ෂණයක් වෙනවා. මේ දරුවා ආරක්ෂා කරගන්න. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේට මොනවද අපි අඩු කරලා දෙන්නේ? අපි අපේ රජයේ සම්බන්ධ කරගෙන ග්‍රාන්ට් එකක් ලබා දෙනවා අපේ පිරිවෙන් ශාස්ත්‍රයේ. ඉන්න පොඩි හාමුදුරුවන්ට ගිහි දරුවට දෛනිකව මුදලක් ලබා දෙනවා. ඒ විතරක් මේ පොත් ටික ලබලා දෙනවා. ඒ පොතපතේ අවශ්‍ය ඊළඟට සිරෙප්පු කූට්ටම ඉඳලා ලබලා දෙනවා. අපි දුෂ්කර ප්‍රදේශවලට බෑග් එක පත් කඩය සිරෙප්පු ජෝඩුව මේ ටික අපි සම්පාදනය කරනවා. ඒ වගේම පොඩි හාමුදුරුවන්ට චීවරය ඒ ටික පුරන් පුලන් විදිහට ලබලා දෙනවා. මේවර පොඩ්ඩක් පමා වුණා මේ කොරෝනා නිසා. නමුත් මගේ ලේකම්තුමා කියයි අපි ඊටාම හොඳ ආපහු මේ අපෝ අර පිරිවෙන් සිවුරේ කියන්නේ නැතුව තාම හොඳ අධ්‍යක්ෂකයන් නායක හාමුදුරුවෝ කටයුතු කරලා සම්පාදනය කරලා කෙරෙනවා. එතකොට දරුණ අපේ පුංචි හාමුදුරුවෝ අපි පිරිවෙන තුල හදන කාලසටහනට
මගේ නායක හාමුදුරනේ ඔබ වහන්සේලාත් ගමට වැඩියම පන්සලට වැඩියම පොඩි හාමුදුරුවෝ හුරු කරන්නට ඕනේ. පොඩි හාමුදුරුවන්ගේ නැගිටින මේ වෙලාවට අපේ පිරිවෙනේ කාලසටහනක් තියෙනවා. මෙන්න මේ පන්සලට ආවම පොඩි හාමුදුරන්ට වැඩ නැති කරන්න එපා. අද තියෙන්නේ මොකද්ද? ඉස්සර අපිට පන්සලක උදේ 3:00ට 4:00 නැගිටින්න ඕනේ, කොළ කැඳ හදන්න ඕනේ, කොළ ටික කොටන්න ඕනේ, ඊළඟට අපි හීල් දාන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ඕනේ, ඒ අතරේ පාඩම් කරන්නට ඕනේ, ඊළඟට මේ ඒ වතාවත් කටයුතු වත් පිරිත් කිරීම ඒ ටික කරන්නට ඕනේ. එක දිගට රෑ 11 වෙනකම් වැඩසටහනක් තියෙනවා. දැන් මගේ රත්තරන් හාමුදුරුවනේ සමා වෙලා හිතලා බලන්න ඉන්න පොඩි හාමුදුරුවන්ට වැඩසටහනක් තියනවාද කියලා. උදේ ඉඳලා නැගිට ගමන් එහෙට යනවා මෙහෙට යනවා අර මූණ බලනවා මේ මූණ බලනවා. ඊට පස්සේ දානයක් තියෙනවා කිව්වොත් ඉතින් 9:00ට විතර නාන්න වඩීවි. ඊළඟට ඒකට සූදානම් වෙලා එළියට බහීවි. මගේ හාමුදුරුවෝ කෝ ලොකු හාමුදුරුවෝ හැටියට වැඩපිළිවෙලා කාලසටහන මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ. පාඩම් ටික ගන්නට ඕනේ. අද අපේ ප්‍රාථමික අංශය කියලා කියන්නේ නවීන එක නවීන දෙක නැත්නම් මේ 1 2 පන්ති කියන තැන්වල අපේ පිරිවෙනෙම නියෝජනය දීලා තිනවා. නියමයක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම කටපාඩම් කළ යුතුයි. වනපොත්කරණය කළ යුතුයි. පැවරෙන වගකීම් ටික කළ යුතුයි. අන්නේ ආකාරයට මගේ නායක හාමුදුරුවොත් ඒක කරන්න. ලොකු ස්වාමීන් වහන්සේ පොඩි නම පිරිවෙනට නිමාඩු කාලේ වැඩියම හරියට බලා ගන්න. ඒ ටික අවශ්‍යයි. වත්ත සුද්ධ කරන්නත් ඕනේ, පොල්වල වල කපන්නත් ඕනේ, කාණු සදන්නත් ඕනේ, කුස්සියේ උයන්නත් ඕනේ. ඒ ටික ඔක්කොම හරි. මෙන්න මේ සඳහා මගේ පුංචි හාමුදුරු ගැන හිතලා මගේ අමාත්‍යතුමන්, අපේ ගරු ලේකම්තුමන්, අපේ අධ්‍යක්ෂක ජනරාල් නායක හාමුදුරුවෝ ඇතුළු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දැන් සාකච්ඡා කරලා සෑහෙන සාර්ථකත්වයට පත්වලා තිනවා. ජනාධිපතිතුමා හේ අග්‍රාමාත්‍යතුමා කැමැත්ත පළ කරලා තියෙනවා. පන්සලට අපි අවශ්‍ය කරන පුජ්‍යලිය 5 දෙනෙක් ලබලා දෙන්න මේ පිරිවෙනකට. විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා කුස්සියට උයන්න අරක්කැමියෙක් ලබලා දෙන්න. පුංචි හාමුදුරුවන්ට නිදහස ලබලා දෙන්න. පොඩි හාමුදුරුවෝ එතනින් මුදවල පාඩම් ටිකේ තියන්න අපේ සර්. මේක අවශ්‍යයි. මොකද මගේ බොහෝ පිරිවෙන් වලට එහෙම දාණය හරියට නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි ඒ ආකාරයට අපිට ආරක්ෂකෙක්, ඒ කියන්නේ වොචර් කෙනෙක්, එහෙම නැත්නම් මුරකරුවේ, රියදුරු මහත්මයෙක්, අනිත් පැත්තට පුස්තකාල සහායකයෙක් ඒ විදිහට කටයුතු කරගන්න සහ ඔෆීසියට අවශ්‍ය කරන කටයුතු වලට පුජ්‍යලෙක් ලබලා දෙන්න. ඉතින් ඒ නිසා මම හිතනවා පුංචි හම්දුරෝ බල ගන්නවාගෙන පිරිවෙන ශක්තිමත් කරගෙන යන්න පුළුවන් හොඳ වැඩපිළිවෙලක් වර්තමානයේ තුල ගොඩ නැගිලා තියෙනවා. අපේ හඳුර විදිහට පැහැදිලි කරලා දෙනකොට ලේකම්තුමනි දැන් මේ කියපු කාරණාත් එක්ක පිරිවෙන් වල තිබුණු අඩුපාඩු හඳුනාගෙන ඒ සඳහා ක්‍රියා කරනවා කියන එක අපේ හඳුර දේශනා කළා. කොහොමද ඒ සඳහා වර්තමාන තත්ත්වය සහ අතීතයේ තිබුණු තත්ත්වෙත් එක්ක බලනකොට ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් ඇද්ද? ඔව් තරංග සතුටු වෙන්න පුළුවන්. මොකද මේ පිරිවෙන් අපිට තියෙනවා පිරිවෙන් 824ක් වගේ ප්‍රමාණයක්. ඒවල ළමයි ඉන්නවා 70000ක් වගේ සංඛ්‍යාවක්. ඒකල ගුරු මණ්ඩලයක් ඉන්නවා 7000ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි මේ කටයුතු කරන්න මේ හැම කෙනෙක් එක්කම මේ කියපු අය. ඊට අමතරව අපේ ඉන්නවා තව 100ක විතර වගේ 100කට චුට්ටක් වැඩි 120 ගණනක් විතර වගේ ඉන්නවා සහකාර අධ්‍යක්ෂකවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, ඒ වගේම පිරිවෙන් ආංශයේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වුණා මේ වගේ ගානක්. ඒතර මේ හැම කෙනෙක්ගේම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි මුලින් මේක ඇත්තරම පිරිවෙන් ආංශයේ මේක අමාත්‍යාංශයක් කරාම මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බා මොකද්ද මේ කියලා. හැබැයි මේක ගිහිල්ලා බැලුවාම මේකේ විශාල වපසරියක් තියෙන බව පේනවා. දැන් බලන්න දහම් පාසල් කියපුවාම දහම් පාසල් වල ළමයි 23 ලක්ෂයක් විතර ඉන්නවා. එතකොට ගුරුවරු 1,61,000ක් ඉන්නවා මේ අපිට තියෙන සංඛ්‍යා ලේඛන අනුව. ඒතකොට ඒක විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ මුළු අපේ ශිෂ්‍ය ප්‍රජාවෙන් භාගයක් හරියට මෙතන ඉන්නවා. එතකොට අපිට වෙනම 70,000කට වැඩි ප්‍රමාණයක් වෙනම ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා. එතකොට මේක සමස්තයකට ගත්තාම විශාල විශේෂ ශාස්ත්‍රයක් වෙලා තිබිලා තියෙනවා. අපි මේක දැක්කේ නෑ ඇත්තටම. අතිගරු ජනාධිපතිතුමා මේක කොහොම හරි දැකලා තියෙනවා. ඒ දැක්ම තුල තමයි මේකට අමාත්‍යාංශයක් පිහිටුවේ බීකරේ. ඉතින් දැන් මුලින් බැලුවාම කාලාන්තරයක් තිස්සේ මේක ක්‍රියාත්මක වෙලා නොයෙකුත් අඩුපාඩුකම් පේන්න තියෙනවා. ඉතින් අපි මුලින් ඇවිල්ලා අපි කරේ මොකද්ද? මුලින්ම මේක ස්වභාවය හඳුනා ගැනීම සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගත්තා. ඒ අනුව තොරතුරු ගලා එන්න පටන් ගත්ත ක්‍රමයෙන් අපේ ප්‍රදේශක හාමුදුරුවෝ වගේම නායක හාමුදුරුවෝ අපිට ගොඩක් උදව් කරා මේ කටයුතු සඳහා. ඊට පස්සේ අපි අඳුනගත්තා කෙරෙන්න ඕන අවශ්‍යම දේවල් මොනවද කියන එක. දැන් අපි සාකච්ඡා කරපු විදිහට ඔය
පිරිවෙන් වලට තියෙන පහසුකම් වැඩි දියුණු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේ පහුගිය ටිකේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්කලා අපි නොහිතපු විදිහකට පිරිවෙන් අධ්‍යාපනය අපි හිතපු විදිහට කරන්න බැරුව ගියා. ඒ නිසා අපිට සිද්ධ වුණා මුළු අධ්‍යාපන රටාවම ඔන්ලයින්. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට පරිවර්තනය කරන්න. ඒතර පරිවර්තන කරන්නේ මොකෙන්ද අපි? දැන් පරිවර්තනය කරන්න කම්පියුටර් එකක් ඕන. එහෙම නැත්නම් මේ ස්මාර්ට් දුරකථනයක් ඕන. ඔය වගේ මෙවලම් ටිකක් ඕන. ඒතර අපි ඕන් දැන් බැලුවාම ඒ වගේ වල අඩුපාඩුකම් අපිට තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ ප්‍රදේශ වලට ආවරණසේ කියන්නේ සිග්නල් වැටෙන්න ආවරණය වෙන්න ආවරණ කලාපය තුල තියෙන්න ඕන. ඉතින් අපේ සමහර පිරිවෙන් තියෙනවා හුඟක් ඈත ආවරණ කලාප වලින් බාහිර. ඉතින් ඒ ඇත්තන්ට කොහොමද අධ්‍යාපනය දෙන්නේ? ඕන් අපිට අභියෝගයක් ආවා. අපිට ප්‍රශ්නයක් ආවා. හැබැයි කියන්න සන්තෝසයි මේ පහුගිය ටිකේ අපි මේ මාස 2-3 ඇතුළත කරපු කටයුතු මං හිතන්නේ මේ පිරිවෙන් ඉතිහාසයවත් වෙලයි කියලා මම නම් විශ්වාස කරන්නේ. ඒ තරමට මං දැක්කා මේ සම්මන්ත්‍රණ 1500 ගණනක් තිබිලා තිනවා. සම්මන්ත්‍රණ දේශන පාඨමාලා. මේවා ඔක්කොම අපේ හාමුදුරුවෝ හදාගෙන. අපි නෙමෙයි. අමාත්‍යංශයෙන් නෙමෙයි. අමාත්‍යංශයෙන් පොඩි සහයෝගයක් තමයි දුන්නේ. මොකද අපිට ලොකු මේ වසරේ විශාල ප්‍රාග්ධන වැයක් අපිට දරන්න විදිහක් නැහැ. මොකද අපිට පහුගිය අවුරුද්දෙන් ආපු මේ අයවැය ලේඛනයෙන් ආපු කොටස් තමයි තියෙන්නේ. ඉදිරි අවුරුද්දේ තමයි අපිටම කියලා අදහස් ඉදිරිපත් කරලා යෝජනා කරලා අයවැයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අර ලැබිච්ච මුදලෙන් අපි අර පරිස්සමෙන් අපි කරන්න තියෙන දේවල් ටික කරගෙන යනවා. නමුත් සියලු දේවල් කරන්න බෑ. ඒ නිසා අපි ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග හොයා ගන්නවා. දැන් ඇත්තටම අපේ නායක හාමුදුරුවෝ ගොඩාක් මේ පිටින් ඒ කියන්නේ අපිට ආධාර කරන උදවියගේ ආධාර අරගෙන තමයි මේවා සිද්ධ කරන්නේ. අද මට අපේ හාමුදුරුවෝ ගෝමරන් කඩවලට කම්පියුටර් 5ක් දෙන්න ඕන දෙන්න පුළුවන් මං කිව්වා දෙන්න ඔබ වහන්සේ දෙන්න අපි කම්පියුටර්ස් ටිකක් අරන් තියනවා දෙන්න කියලා. ඒතර හාමුදුරුවෝ කියනවා මට කිව්වා නායක හාමුදුරුවෝ එහෙම නෙමෙයි තව 7ක් දෙන්න තියෙනවා අපි කවුරු හරි ලව්ව ඒ 7ත් අරන් දෙමු කියලා. ඒ කියන්නේ මං හිතා ගන්න බෑ මං කල්පනා කරලා ආණ්ඩුව 5යි පිටින් 7යි. ඉතින් කොහොමද මේක කරන්නේ කියලා. මේක සඳහා දීර්ඝ සංවාදයක් තිබ්බා අපි. තිබිලා අවසානයේදී අපි කල්පනා කරුවා අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා මොකද්ද මේකට කරන්න ඕන කියලා. ඒ සඳහා තමයි මේ පිරිවෙන් අරමුදල කියන එක ඇති කෙරුවේ. දැන් පිරිවෙන් අරමුදල මේ වෙද්දී අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන ඒක සම්පූර්ණ කරලා අපි නීති කෙටුම්පත් එකෙත් දැන් අවසාන අධීරයේ තියෙන ඊට පස්සේ නීතිපති අනුමැතිය අරගෙන නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේක අපි පනතකින් අපි ස්ථාපිත කරනවා. ඒ කරාට පස්සේ අපිට මූල්‍යමය වශයෙන් මේ පිරිවෙන් වල තියෙන පසුතල පහසුකම් දියුණු කිරීම ඒ වගේම අධ්‍යාපන අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලොකු අස්වැසිල්ලක් ලැබෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට දැන් මේ කාරණාවදී මේ වර්තමාන තත්ත්වය තුළදී දුරස්ව තියෙන පිරිවෙන් වලට දුෂ්කර පිරිවෙන් වලට සහ පුංචි පිරිවෙන් වලට පොඩි ස්ථාන වලට මේ අධ්‍යාපන ක්‍රමයේ දුරස්ථභාවයත් එක්ක ඒ කටයුතු කරගන්න යම් මට්ටමකට හෝ ඉඩකඩක් මේ වෙනකොට තියෙනවද? ඔව් ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා. ඇත්තටම තියෙනවා. මන් දන්නේ නැහැ මේක මේ ස්වාමීන් වහන්සේලා පුදුම කැපකිරීමකින් මේ සිද්ධ කරනවා. කියන්න කනගාටුත් ගස් ගල් උඩ නැගලා හරි මේ සිග්නල් අරගෙන මේ ඇට ඉගැන්වීමේ කටයුතු මේ වෙද්දි කරනවා. ඉතින් මේ එහෙම නෙකිරෙනවයි කියලා කියන්න පුළුවන් මේ අතේ ඇඟිලි ගානට විතරයි. අපි 800 ගානේ මං හිතන්නේ 4-5කට වැඩිය නැහැ ඒ වගේ නෙකිරෙනවා කියලා කියන්නේ. හැම තැනම කෙරෙනවා. එහෙම කරන්න බැරි තැන් වලට අපි තැපෑලෙන් අපි අවශ්‍ය කරන මේ පාඨමාලා විස්තර ඔක්කොම යවනවා. පාඩම් මාලා යවනවා. ප්‍රශ්න පත්‍ර යවනවා. එහෙම කරනවා. එහෙම බැරි තැන් වලට YouTube එකට දාලා YouTube එකෙන් ගිහිල්ලා බලන්න අවස්ථාව සලසලා දීලා තිනවා. දැන් අද ගරු ඇමතුමා මට කතා කරලා අපි රූපවාහිනී නාලිකා මගිනුත් මේක කරන්න ඕනයි කියලා. ඒ සඳහාත් අපි අවශ්‍ය කරන ප්‍රවේශය අරන් තිනවා. අපේ උපදේශක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා දැන් අපි ඉදිරියේදී රූපවාහිනී මාධ්‍යනුත් මේ අයට ඉගැන්වීමේ කටයුතු කරනවා. හැබැයි කියන්න සතුටුයි අපි 85%කට එහා පැත්ත අපේ පිරිවෙන් අධ්‍යාපනයේ නැවත හිටවලා තියෙනවා. ඒ කියන්නේ හිටපු තැනට ගෙනල්ලා තියෙනවා. මොකද පිරිවෙන් අධ්‍යාපනයේ සුවිශේෂතාවයක් තමයි පිරිවෙන් වල හුඟ දෙනෙක් නේවාසික අය ඉන්නේ. ඉස්කෝලේ වගේ ගෙදර ඉඳලා යන කට්ටියක් නැහැ. නේවාසික අය ඉන්න නිසා අපිට ලොකු පහසුවක් ලැබිලා තියෙනවා පිරිවෙන් අධ්‍යාපනයේ අර පැරණි තත්ත්වෙටම. ඒ කියන්නේ පැරණි කියලා මම අදහස් කරන්නේ මේ කොවිඩ් වසංගතයට ඉස්සලා තිබිච්ච තත්ත්වෙටම ඒ විදිහටම පවත්වාගෙන යන 85%ක සාර්ථකත්වයෙන් මේ වෙද්දි කරගෙන යනවා. ඉතාමත් සතුටු හිතන කාරණාවක් මම හිතන්නේ ඔබටත් එය දැනෙන්නේ නැති කියලා එතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මේ කතාබහ තුළ ඔබට මට කරන්න තියෙන වගකීම් මොනවද අපිට මොනවද කරන්න තියෙන්නේ අපි ඒක කතා බහ කරමු. අපි අද දවසේදී
යාත්‍රා වැඩසටහන විශේෂයෙන්ම ජාතික පිරිවෙන් දිනය තේමා කරගනිමින් අපේ ගෞරවනීය රාජකීය පඬිත පූජ්‍ය වටනාපහ සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීම ඒ වගේම ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති පූජ්‍ය දොඩම්පාල රාහුල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ වගේම එස්.එස්. හරිස්චන්ද්‍ර රාජ්‍ය අමාත්‍ය ලේකම් අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ ඉදිරියට. අපි ආවට මත් හොඳ තැනකට මේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව අපි දැනගත යුතු සහ රටක් විදිහට අපි දැනගත යුතු කරුණු කාරණා මොනවද කියන එකත් පැහැදිලි කරගනිමින් අපේ හඳුන්නේ දැන් ඔබ වහන්සේට මම අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම සසුනට බාර දෙන භික්ෂූන් වහන්සේ පුංචි හාමුදුරන් වහන්සේලා රැක ගන්නට අපිට යම් ක්‍රමවේදයක් තියෙනවද රටක් විදිහට අපිට ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවද මේ වෙනකොට? මේ අවස්ථාවේදී අපේ පිරිවෙන් ශිෂ්‍යයට පමණක් නෙවෙයි සසුනේ දියුණුවට අපේ කුලදරුවෙක් ශාසනයට පූජා කළාට පස්සේ ඒ කුලදරුවන් වෙනුවෙන් අපි කැපකරු දායකකමක් හඳුන්වලා දීලා තියෙනවා. අපි දැන් මේ මාසේ 14 වෙනිදා බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම කලාප මට්ටමින් මේ කුලදරුවන් පැවිදි කිරීමේ වැඩසටහන මම හිතනවා 1000ක් පමණ පිරිසක් අපි සොයාගෙන හිටියා මේ කුලදරුවන් පැවිදි කරන්න. අපි ඔබ බලාපොරොත්තු වුණේ රුවන්වැලි සෑයේදී කරන්න මේ සීල දෙනා ඇතෙන්ට කැඳවලා මේ කුලදරුවන් පැවිදි කිරීම. නමුත් රටේ තියෙන තත්ත්වය අනුව අපි තීන්දුව කළා මේක කලාප මට්ටමින් කරන්න. මේ මාසේ 14 වෙනිදා තමයි ඒක තිබුණේ. ඒ අවස්ථාවේදී අපි විවිධ අයට දැනුම් දීමක් කළා මේ කුලදරුවන් පැවිදි කිරීමේ අවස්ථාවන් වලට කැපකරු දායකයෙක් හැටියට ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශාල පිරිසක් අපට ඉල්ලුම් කළා මේ කැපකරු දායකයන් හැටියට බාර ගන්න. සමහරවිට අපේ හඳුන්නේ එතකොට එවැනි කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් වෙන්නේ මොනවද? මොනවද බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේලා? නෑ ඒ අපි ඕනම කෙනෙකුට මේ දැන් අපේ පොඩි හාමුදුරන්ගේ අම්මා තාත්තාගේ ආශ්‍රය නොලැබෙන තත්ත්වයක්නේ පන්සලට ආවට පස්සේ පොඩි හාමුදුරන්ට තියෙන්නේ. එතකොට ඒ පොඩි හාමුදුරන් ආදරයෙන් රැක බලා ගන්න. පොඩි හාමුදුරුත් එක්ක නිතර කතා කරන්නට, ඒ වගේම පොඩි හාමුදුරන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න පොත්පත් සිවුරු පිරිකර මොනියම් හෝ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවා ඉෂ්ට කරලා දෙන්න තමයි පැවිදි වෙච්ච දවසේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා මේ කාර්යය බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරිම සන්තෝෂයි මේ 14 වෙනිදා අපි කොහොම හරි මේ වැඩසටහන ගම්පොළ කලාපේ කළා. ඒ වගේම කෑගල්ල කලාපෙත් කළා. ඒ පැවිදි වෙච්ච සියලු දෙනාටම කැපකරු දායකයන් හඳුන්වනවා. සමහර අය විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අය. මේ රටේ පමණක් නෙවෙයි විදේශගතව ඉන්න අපේ ලාංකිකයන් මේක සඳහාට දායකත්වයේ දරලා තියෙනවා. ඒ නිසා අපි මේ රට යථා තත්ත්වයටපත් වුණාට පස්සේ අපි අනිත් පිරිසත් මේ පැවිදි කිරීමේ කටයුත්තට සම්බන්ධ කරලා අර අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් බලනවා හා සමානව මේ පොඩි හාමුදුරු රැක බලා ගන්න. මොකද පොඩි හාමුදුරු තනි වෙන්නේ නැතුව පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා, ආදරෙන් බලන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඇති කරලා දෙන්න තමයි අපි ඇයට මතක් කරලා තියෙන්නේ මිල මුදල් දෙන්න එපා. මිල මුදල් වලින් අවශ්‍ය නැහැ. පොඩි හාමුදුරුගේ අවශ්‍යතාවය මොනවද කියන එක හඳුනන. දැන් විදේශයේ වල ඉන්න යම් දායකයෙක් මේ දායක වෙලා ඉන්නවනම් ලංකාවේ ඉන්න යාගේ ඥාතියෙක් මේ පොඩි හාමුදුරුව හම්බෙලා කතා බහ කරලා දුක සැප විමසලා ඒ විදිහේ කාර්යයකට දායක වෙන්න කියන එක තමයි අවශ්‍ය දේවල් ඒ පොඩි හාමුදුරුවන්ගෙන් අහලා ලබා දෙන්න කියන එක. ඒ නිසා මේ කාර්යයට විශාල පිරිසක් අපට දායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේම එපමණක් නෙමෙයි මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා ශාසනයට ඇතුළත් වෙන පොඩි හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් අපි නිරන්තරයෙන්ම මේ මාර්ගගත ක්‍රමයේ යටතේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරලා ඒ අය තනි කරන්නේ නැතුව මම හිතනවා මේ වෙන විට අපේ ලේකම්තුමා මතක් කරපු ආකාරයට පාසල් අභිබවලා මේ මාර්ගගත ක්‍රමයේ යටතේ මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට අධ්‍යාපනය මේ ගැටලු තියෙනවා. සමහර අපේ ලොකු හාමුදුරුවන් වහන්සේලා කැමති නැහැ පොඩි හාමුදුරුවන් වහන්සේ නමකට ජංගම දුරකථනයක් ලබා දෙන්න. ඒ තුල ඒ පොඩි හාමුදුරුවන්ගේ ජීවිතේ වෙනසක් ඇති වෙයි කියලා. නමුත් ඒ සඳහාත් යම් වැඩ ක්‍රියාත්මක කළ පොඩි හාමුදුරුවෝ අතට දුරකථනය නොවන විදිහට ගුරු හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතේ මේ කාර්ය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවායේ සමහර තැන්වල අපේ ලේකම්තුමා මතක් කරපු ආකාරයට sannivedana දුෂ්කරතාවයන් තියෙනවා. ඒ sannivedana දුෂ්කරතාවයන් තියෙන පිරිවෙන් හඳුනාගෙන ඒ පිරිවෙන් වලට අපි යම් සහනයක් ලබා අපේ රජයේ හැටියට
මේ අමාත්‍යාංශයේ විහි වුණේ මෑතකදී. ඒතර මේක කලින් තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාඛා 60ක් විතර දුනා. ඒ 60න් එකක් තමයි මේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව කියන්නේ. ඉතින් මේ බොහොම අමාරුවෙන් තමයි මේ අපි මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නේ. අර 60ටම වෙන් කරලා මේකටත් ඔය කොටසක් දෙනවා. ඉතින් අපි මොන සැලසුම් හැදුවා වැඩක් නැහැ. අපිට ලැබෙන්නේ අර ශිෂ්‍යාධාර මුදල් ලැබෙනවා, ගුරු වැටුප් ටික ලැබෙනවා. මේ ඒ වගේ වෙනත් දේවල් අපිට නොලැබෙන තත්ත්වයක් තිබුණේ. නමුත් අපි පහුගිය අවධියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සෑම පිරිවෙනක රුපියල් ලක්ෂ 5 බැගින් වෙන් කළා. පිරිවෙනේ සංවර්ධන කටයුතු. අපි සඳහා යොදාගත්ත වැසිකිලි කැසිකිලි පද්ධතිය සකස් කරන්න, ඒ වගේම ගොඩනැගිලි අලුත් දෙඩියාවන් කරන්න, ඒ වගේම මේ පිරිවෙන් වලට අවශ්‍ය දේශපුටු ලබා දෙන්න යම් ප්‍රමාණයකට හෝ ඒ විදිහට අපි කටයුතු කළා. එතුමා බලාපොරොත්තු වුණා මේක ඊළඟ අයවැයෙන් ලක්ෂ 10 දක්වා වැඩි කරන්න. එතුමා අයවැය ඉල්ලේකනේ ඉදිරිපත් කළා. නමුත් රජය වෙනස් වීම නිසා ඒක අපිට කරගන්න බැරි වුණා. ඊළඟට ශිෂ්‍යාධාර මුදල දවසකට එදා අපි මේ පනතට අනුව ලැබුණේ 1.38යි. 1.38 දවසකට ලැබුණේ 1.38යි. මේ පොඩි ආඳුරු කෙනෙකුට. ගිහි ළමයෙකුට ලැබුණේ 7.68යි. ඒතර මේකත් කතා කරලා කොහොම හරි අපේ ඊටු ජනාධිපතිතුමාගේ කාලේ වෙනකොට අපි මේක වැඩි කරගත්තා. දවසකට රුපියල් 15ක් වැයි ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාධාරයක් හැටියට ගෙවනවා. එතකොට ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 5ක් හැටියට. ඒතර මේ විදිහට මේ රුපියල් 15කින් මොනවද කරන්න පුළුවන් පොඩි ආඳුරු කෙනෙක් වෙනුවෙන් පිරිවෙනේ අධ්‍යාපනය ලැබ අපේ කුත්‍යාධිකාරී හාමුදුරුවෝ ලයිට් බිල ගෙවා ගන්න ඕනේ, වතුර බිල ගෙවා ගන්න ඕනේ, පොඩි ආඳුරු අසනීපුණායින් පස්සේ ප්‍රතිකාර කරන්න එකයි යන්න ඕනේ. මහා විශාල වියදමක් තියෙන. ඊළඟට පිරිවෙනේ කටයුතු අවශ්‍යතාව වෙනුවෙන් යම් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් දෙවන්ත කාර්යභාරයක් ඊළඟට මේ පොඩි ආරවන්න වහන්සේලාගේ දානේ සකස් කරන්න, ගිලම්පස් ටික සකස් කරන්න විශාල කාර්යභාරයක් උන්වහන්සේට කරන්නේ. මේ සොච්චම් මුදලක් අරගෙන මේක කරන්න බෑ. තේ කෝප්පයක් බොන්නවත් බෑනේ. රුපියල් 15ක් කියලා ඉවරලා කියන්නේ. ඒ නිසා ඒ බඳු දුෂ්කරතාවයන්ගෙන් තමයි මේ පිරිවෙන් පාත්තාගෙන යන්නේ. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම මේවට සම්බන්ධ වෙන අතහිත දෙන අයට මතක් කරන්නේ මේ දුෂ්කර පිරිවෙන් මොනවද කියන එක හඳුනාගෙන උදව් කරන්න පුළුවන් අය උදව් කරන්න. විශේෂයෙන් මාර්ගගත ක්‍රමයේ යටතේ දැන් පාසල් වලට නම් එක නාලිකා වලින් ඒ අධ්‍යාපනය ලබා දෙන්න වැඩපිළිවෙල තියෙනවා. නමුත් අපේ පිරිවෙන් අධ්‍යාපනයේට ඒ තත්ත්වේ නැහැ. අපේ නාලිකාවලුත් ඒ ලැබෙන සහයෝගය මදි. ඒ නිසා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා සියලුම නාලිකාවලින්, රූපවාහිනී නාලිකාවලින් අපට ගුවන් කාලයක් දෙන්න මේ පොඩි හාමුදුරන් වහන්සේලාට මේ අධ්‍යාපනය ලබා දෙන්න. එතකොට අර ජංගම දුරකථන භාවිතයේ ඒවට ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ නාලිකා හරහා මේ වැඩසටහන අපට පැයක් හරි දෙකක් හරි වෙන් කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට දැන් අපි දන්නවා සියත ආයතනය විශාල කාර්යභාරයක් මේ රටේ ජනතාව වෙනුවෙන් සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපේ පාලන අධිකාරිය එකතු වෙලා ඒ නිසා අපි විශේෂයෙන්ම පිරිවෙන් වලට මේ සුබ සාධන කාර්ය සිද්ධ කර ගැනීම සඳහා මේ දිනවල පවතින යම් දුෂ්කරතාවයන් ගම් වතුරින් පීඩාවටපත් වුණා. ඒ වගේම මේ කොරෝනා වසංගතය නිසා පීඩාවටපත් වුණා. සමහර ස්ථානවල දානේ සකස් කරන්නේ ඒ ආයතනය තුලමයි. මේ දායකයෝ දාන ගේන්නේ නැහැ. විශාල පිරිසක් ඉන්න ආයතන පොඩි හාමුදුරන් වහන්සේලා 50 60 70 80 ඉන්න තැන් තියෙනවා. ඉතින් විශාල ආකාරයකට කටයුතු කිරීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපි බලනවා මේ සුබ සාධන වැඩපිළිවෙල අපේ අමාත්‍යාංශය තුලිනුත් විශේෂයෙන්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවිට වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ, අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ ගමගේ මහත්මයා ඉන්නවා. අපි එයාට පවර්ලා තියෙනවා මේ රටේ මේ දුෂ්කර පිරිවෙන් හඳුනාගෙන. මේ පිරිවෙන් වලට යම් ආකාරයකට ඒ දුෂ්කරතාවයන් අවම කරන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, කංජන්තැන්නේ ධම්මරන්සි කියලා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මට උදේ මතක් කළා තිරිකුණාමලේ දිස්ත්‍රික්කයේ සීලොම් පිරිවෙන් වලට අපි පරිගණකයක් ලබා දෙමු. ඒක මම හොයා ගන්නවා. ඊළඟට දීභාෂා පිරිවෙනක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒකටයි ඊළඟට කෝරළීම හොරණ තියෙනවා මේ ශ්‍රීල මාතා අධ්‍යාපන ආයතනය. මෙන්න මේවට අපි පරිගණක ලබා දෙමු. ඒ වගේම මේ ප්‍රදේශවල දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන පිරිවෙන් වලට යම් ප්‍රතිපාසකම් ලබා දෙන්න, වියලි ආහාර ලබා දෙන්න
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමු කියලා ඉවරලා ඉතින් අපි ඒ කටයුතු සිද්ධ කරනවා. අපිට තවත් අපේ හිතවත් දායක පිරිස් ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිරිවෙන් වල ඉගෙන ගන්න පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් මේ ප්‍රතිපහසුකම් ලබා දීමට එකම වෙලා කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ සියල්ල සිද්ධ කරන්නේ රජයේ මුදල් පදනම් කරගෙන නෙවෙයි. දැන් පහුගිය අපේ ලේකම්තුමා මතක් කළා 1000 ගාණක් වැඩසටහන් පහුගිය කාලේ පැවැත්වුවා. මේ එකකටවත් අපි මුදල් ගත්තේ නැහැ. දැන් මම මේ ලේකම්තුමාට මතක් කළා ඉතින් අපේ හාමුදුරු කෙනෙකුට යන්න වාහනයක්වත් අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියනවා මේ වැඩසටහන කරන ආමුදුරන්ට වාහන පහසුකමක් හරි ලබා දෙන්න පුළුවන්කමක් තියනවා නේ ඒක වටිනා. ඉතින් එතුමා ඒ කාර්යය අපට සලසා දීලා තියෙනවා. මේ වැඩසටහන් සියල්ල කලේ අපේ පරිත්‍යාගශීලීන්ගේ පුහුණු වැඩසටහනක් කළත් ඒ වැඩසටහනට සහභාගී වෙන පොඩි හාමුදුරන් වහන්සේලාට ගුරු හාමුදුරන් වහන්සේලාට ඒතර ඒ තෝරාගත්තු ආයතනය තුල තමයි විශාල කැපකිරීමක් කළේ. ඊළඟට අපි සති භාවනා වැඩසටහනක් කළා අලුතෙන් බඳවා ගන්න ගුරුවරුන්ට. මීතිරිගල නිසරණ ආරණ්‍ය සේනාසනේ අපේ උඩිරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපට විශාල අනුග්‍රහයක් අපේ සමහර අවස්ථාවන්දී 125 වගේ කණ්ඩායම් ගෙනල්ලා සතියක භාවනා පුහුණුවක් ලබා දීලා මේ ගුරුවරුන් හරහා ශිෂ්‍යයන්ට මේ මාර්ගයේ පහදලා දෙන්න කටයුතු කළා. ඒතරේ පැමිණෙන සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රතිපහසුකම් සියල්ල අපේ නායකහරු සලසලා දීලා කටයුතු කළේ. ඒතර මේ සියල්ල සිද්ධ කරන්නේ රජයේ මුදල් වලින් නෙමෙයි වෙන රාජ්‍ය ආයතන දිහා බැලුවන් පස්සේ විශාල මුදලක් වියදම් කරනවා. නමුත් අපට ඒ වගේ මුදලක් නැහැ. මේ මුදල් අපි හොයාගෙන කරන්නේ. දැන් මේ අපේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව ගත්තයන් පස්සේ ඒ ශාඛාවේ සියලු ලිපිකරුවන්ටම අපේ අභ්‍යන්තර දුරකථන පද්ධතියක් දීලා දෙන මොනවා හරි ගැටලුවක් වුණාන් පස්සේ කෙනෙක් කතා කරනකොට ඒ අදාළ කෙනාට දුරකථනයෙන් කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා. ඒතර ඒ සඳහා අපට අනුග්‍රහය ලබා දුන්න අපේ දඹුල්ලේ රංගිනි දඹුරු විහාරස්ථානයේ අපේ දානියගම ආනන්ද නායක ස්වාමීන් ඊළඟේම අපේ මුල්ලේරියාව පිරිවෙනේ අපේ සුභූති නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ අපේ නායකහරු CCTV කැමරා පද්ධතිය සවි කරන්න උදව් කළා. ඊළඟට තවත් කොටසක් මැදලා මේ වැඩි කරගන්න අවශ්‍ය වෙලා මේ සඳහා අපේ දැනුම් දුන්නා දඹුල්ලේ වලගම්බා පිරිවෙනේ නායකහරුවන්. ඉතින් නායකහරුවොත් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා දුන්නා. ඒතර මේ විදිහට මේ කාර්යයන් අපි වෙන ආයතනයක් ගත්තයන් පස්සේ මේවා රජයේ මුදල් වලින් තමයි කරන්නේ. නමුත් මේ සියල්ල අපි කරන්නේ පෞද්ගලික අයගේ අපේ ස්වාමීන් වහන්සේලාගේ උදව් උපකාරය ඇතුව තමයි කරන්නේ. ඊළඟට අපේ විභාග වලින් සමත් වෙන ශිෂ්‍යෝ මූලික පිරිවෙන අවසාන විභාගයෙන් සමත් වෙන ශිෂ්‍යයන්ට අපි මැලේසියාවේ සංචාරයක් ලබා දීලා තියෙනවා. අපි 10 දෙනෙක් තමයි තෝරගන්නේ මූලික පිරිවෙන අවසාන විභාගයෙන් වැඩිම ලකුණු ගත්ත 10 දෙනා. එතකොට මේ අවුරුද්දේ දැන් විභාගේ පවත්වන ප්‍රතිඵල ආවා. ඒතර මේ තුලින් අපි තෝරගන්න බලාපොරොත්තු වෙනවා පැවිදි ශිෂ්‍යයන් අපේ මූලික පිරිවෙන අවසාන විභාගයේදී ඉපත් වෙච්ච පොඩි හාමුදුරන් වහන්සේලා 19. ඊළඟට අපිට මේ ආයතනෙන් දැනුම් දුන්නා මොකද මේ සඳහා අනුග්‍රහය කරන්නේ අපි මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ සරණකර නායක ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් හොඳට වැඩ කරන්න පුළුවන්. ඉංග්‍රීසි විභාගයෙන් ඉංග්‍රීසි හොඳට සමත් වෙච්ච අය. දීභාෂා පිරිවෙන් වල හොඳට වැඩ කරු ප්‍රතිඵල පෙන්නපු. ඒ ශිෂ්‍යෝ 5 දෙනෙකුත් තෝරලා දෙන්න කියලා ඉවරලා 10ට අමතරව. ඔව් 10ට අමතරව දෙන්නේ. ඊළඟට උන්වහන්සේ කැමැත්ත පළ කරලා තියෙනවා මේ සීල මාතා අධ්‍යාපන ආයතන. මේ සීල මාතා අධ්‍යාපන ආයතනවල කටයුතු කරන අධ්‍යාපනය ලබන මේ තරේ විභාගයට ඉදිරිපත් වෙච්ච සීල මාතාවන් අතරින් 7 දෙනෙකුට දෙන්නත් උන්වහන්සේ කැමැත්ත පළ කරලා තියෙනවා. මේ විදිහට 22ක් මැලේසියා සංචාරයක් සඳහා යොමු වෙනවා. මේක අපි පටන් ගත්තේ 2014 වර්ෂයේදී මේ මැලේසියා සංචාරය පටන් ගත්තා. අපි කොරියාවේ සංචාරයකුත් ආරම්භ කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ නිසා මේ හැම දෙයක්ම අපි පිරිවෙන් ශේෂ්ත්‍රය වෙනුවෙන් රජයේ මුදල් වියදම් නොකර අපේ හිටපු අමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉන්න කාලේ සෑම පිරිවෙනකටම ග්‍රීන් බෝඩ් ලබා දීමේ කටයුත්ත සිදු කළා. ඒ වගේම විද්‍යායතන පිරිවෙන් වලට අපි පියානෝ බැගින් ලබා දුන්නා. ඒ නිසා අපේ විද්‍යායතන පිරිවෙන් වල පවතින සෞන්දර්යාංශය ශක්තිමත් කරන්න, ඒ වගේම ක්‍රීඩාංශය ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙළ අපි යොදලා තියෙනවා. ඉතින් සෞන්දර්යාංශය වෙනුවෙන් අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න. මොකද මේක
විද්‍යායතන පිරිවෙන්ට පමණක් සීමා කරන්නේ නැතුව හැම පිරිවෙන්ටම හේවිසි කුට්ටමක් ලබා දීලා මේ සෞන්දර්ය ඒ කියන්නේ අර පන්සලකට අවශ්‍ය වෙන මේ පිරිවෙනකට අවශ්‍ය වෙන මේක පිරිවෙනේ කටයුතු වලට අවශ්‍ය වෙනවා. ඒක විද්‍යායතන පිරිවෙන්ට පමණක් නෙවෙයි. ඉතින් හැම පිරිවෙනකට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යතුමා විදුරු වික්‍රමනායක එතුමා අනුග්‍රහය ලබා දෙනවා කියලා වෙලා අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර මේ විදිහට විවිධ ආකාරයට විවිධ පුද්ගලයන්ගේ සහාය ලබාගෙන තමයි මේ කාර්ය කරන්නේ. ඒ නිසා අපට උදව් කරන්න පුළුවන් අය අපට සහයෝගය ලබා දෙන්න පුළුවන් අය මේ පිරිවෙන් වල පවතින යම් අඩුපාඩුකම් දුර්ලන්න පුළුවන් අය අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා මේ අවස්ථාවේ. මහා සත්කාරයක් අපේ අනාගතය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ශාසනයේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් කටයුතු කරන්න බොහෝ පිරිසක් ඉන්නවා කියන එක උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට දැනුණා. අපිත් වගකීම් යුතු මාධ්‍ය ආයතනයක් විදිහට අද දවසේදී යාත්‍රා වැඩසටහන වසර ගණනාවක් ඔබට ගෙනෙන අතරතුරේදී අද දවසේ මේ විශේෂ වැඩසටහන විශේෂයෙන්ම ප්‍රියන්ත කාර්යපරම අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමාගේ සංකල්පයක් විදිහට බිහිවුණු මේ වැඩසටහන අද දවසේ එතුමාම තමයි මේක සම්බන්ධීකරණය කරලා මේ ශාස්ත්‍රීය කටයුත්ත වෙනුවෙන් අද දවසේ අපේ හඳුනන යාත්‍රා වැඩසටහන වෙන් කරලා දෙන්නේ. මම කැමතියි අපේ ගෞරවනීය රාහුල් අපේ හඳුනන්නේ ඔබ වහන්සේගෙන් විමසන්න දැන් අර මම කලින් අහපු ප්‍රශ්නේ දෙවෙනි කොටසට ගමන් කරන්න. ගිහි පාර්ශ්ව විදිහට අපිට මොනවද අපේ පොඩි හාමුදුරන් වහන්සේ රැක ගන්න කරගන්න පුළුවන් තවත් කාරණා විශේෂයෙන්ම ගමේ පන්සලේ හාමුදුරෝ රැක ගන්නට අඩුපාඩුකම් හොයනට වඩා අපි උන්වහන්සේ පිළිබඳව බලන්න ඕන තව පැතිකඩයන් ගණනාවක් තියෙනව නේද ගිහියන් විදිහට? ඔව් තරංග මහත්මයා එකක් තමයි ගිහි සමාජයට අපි ගිහි සමාජයෙන් ගොඩනැගිච්ච අය අපි කවුරුවත් හාමුදුරු තාත්තට දාව හාමුදුරු අම්මලාගෙන් බිහි වෙච්ච දරුවෝ නෙවෙයි. අපි මේ අපෙත් ගත්තොත් මව්පියෝ සමහරක් වෙලාවට පියතුමල්ලා මත් වතුර ටිකක් ගන්නවා ඇති. අම්මා සමහරක් වෙලාවට ගමේ සමාජයේ වැඩ කරනකොට රණ්ඩුවක් ඇති කරගන්නවා ඇති. ඒ වගේ පරිසර සාධකත් එක්ක ආපු දරුවෝ. එතකොට එවැනි දරුවෙක් එක සැරේටම කය මහන කලාට හිත මහන කරන්න පුළුවන් කමක් නැහැ. මේක 100,000ක් මගේ ගිහි ප්‍රජාව අවබෝධ කරගත යුතුයි. මොකද මේ සංස්ථාවේ තමයි ප්‍රෞර්ජාවට නැත්තම් මහානකමට ඒ තපසට පැමිණිලා ඒක වර්ධනය කර ගනිමින් පුහුණු වෙමින්ම සිටින්නේ. දැන් අනිත් ආයතනවල යම් පුහුණුවක් දීලා වසර ගානකට පස්සේ ඒ තැනකට පූජාත්‍රයට හෝ යමකට පැමිණෙනවා. නමුත් අපි එහෙම නෙවෙයි. අපි පුංචි අවදියේ සිටම ඒ වගවීම, ඒ බුදුහාමුදුරුවන්ට කරන කැපකිරීම, තුනුරුවන් කෙරෙහි ලංවීම ඇතිව තමයි වැඩ ටික කරන් යන්නේ. එතකොට මේක ගිහි ප්‍රජාව දැනගන්නට ඕනේ. අපේ පුංචි හාමුදුරුවන්ගෙන් සරියුත් මහ රහතන් වහන්සේ දකින්න බලන්නට එපා. මුගලන් මහ රහතන් වහන්සේ දකින්න බලන්නට එපා. රහතන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේගොල්ලෝ වඩින හැටි රහතන් වහන්සේ කතා කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේගොල්ලෝ කතා කරන හැටි ආදී වශයෙන් බලනවා. එතකොට ඊට එහාට ගිය මේ වර්තමාන සමාජ ක්‍රමයේ නැත්නම් මෑත අතීතයේ තුල හිටපු සංඝ පීතෘවරයන් වහන්සේලා දේශ බලමින් ඒ චරිත දිහා බලමින් ඒ චරිත අනුගමනය කරමින් අපේ පොඩි හාමුදුරුවෝ දිහා බලන්න. තරුණ හාමුදුරුවෝ දිහා බලන්න. ඔබේ හාමුදුරුවන්ට ආදරය කරනවා. විද්‍යාලංකාර පස්වන පරිවෙනාධිපතිව වැඩ විසපු අපේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ රැවුලංගල් දෙකක් විතර වවලා කොණ්ඩේංගල් දෙකක් විතර වවලා යකාටත් බය නැති යක්කඩුවේ නායක හාමුදුරුවෝ කිව්වා මේ අපි අදත් බොහෝම ශක්තිමත් මේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඒ යුගයේ හිටපු ශිෂ්‍යයෝ. ඉතින් නන්නවා මේ ඇත්තවර දොරේ එහෙම ලියනවා දවල් නිදන රෑ නොනිදන යකා බුදිද බං කියලා අපේ නායක හාමුදුරුවෝ ඒ තරම් සාර්වභෞමයි. එතකොට එවැනි ස්වාමීන් වහන්සේලාගේ චරිතයක් කරන් බලන්න. ඒ වගේම මාතර කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවෝ, දිඹුලාගල නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ චරිතෙත් අරගෙන බලන්න. උන්වහන්සේගේ මහානකම පැවිද්ද මොනතරම් දුරට සමාජගත කළාද? ව්‍යාධි වැඩි දරුවන් අරගෙන ඒ ගල්ගුහා විහාර මන්දිර බවට පත් කරගෙන අර මුළු ගම් පළාත්ම දේශපාලනය සහ වෙනත් බලයනිය කරගෙන සංවර්ධනය කළා. සංවර්ධන උන්වහන්සේගේ ඇට මස් නහර ලේ සියල්ල ඒකටම කැප කළා. එවැනි චරිතත් එක්ක ඇයි මේ අතීතේ මගේ රහතන් වහන්සේලාත් එහෙමයි වැඩ කරේ. ඒව හරියට අරගෙන බැලුවොත් එහෙම මුගලන් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ තරංග මැදිතුමනි මහ පුදුම චරිතයක්. උන්වහන්සේ කාල වර්ණයි. උන්වහන්සේ මේ එක පසකින් වැඩ සිටියා. මේකට විරුද්ධ වුණා අපේ පිරිස්.
මේ ජනතාව විරුද්ධ වුණා. අන්න සුදු වර්ණික ඒ කියන්නේ ආර්යයන් නියෝජනය කරන තැන දුර්වර්ණික අනාර්යෙක් සුද්‍රයෙක් ඉන්නවා. එහෙමයි දැක්කේ. උන්වහන්සේ බ්‍රාහ්මණ දරුවෙකුට සුද්‍රයෙක් හැටියට. ඒ නිසා මෙයාට ගහන්න ඕනේ. මෙයා මෙතනින් අයින් කරන්න බුදුහාඳුරගෙන් අයින් කළා දාන්න ඕනේ. උන්වහන්සේට ඇඟේ ඇට අබ්බ ඇට ගානට කුඩු වෙන තෙක් ගැහුවානේ. යතුරු සිදුරේ රිංගල යන්න පුළුවන් තරම් රිද්දි ප්‍රාතිහාර්ය බලයක් තිබිච්ච උන්වහන්සේ නෑ දරුවනේ. අනාගතයේ මේ ලෝකයේ තුලම තියෙන පීඩනය කාල වර්ණිකයන්ට තියෙන පීඩනය අර එදා මුත්තයියා මුරලිදරන් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවෙත් අර දෘෂ්ටා පන්දුවක් දානකොට අර හැරල්ඩ් කවුද මිනිහා ඔළුව කහ කහ ඇඟිල්ල උස්සන්නේ ඒක මෙහෙමයි කිය මේ නෝබෝල් එකක් දෙන්නේ අන්න ඒ විදිහේ තැනටපත් වෙන බව දැක මගේ මුගල මහරහතන් වහන්සේ නෑ මං ඒ අය වෙනුවෙන් කැප වෙන්නට ඕනේ අර හොරුන්ගෙන් ගුටි කෑවා අද ඒ උත්තරීතර පරිත්‍යාගයේ දාලා තියෙන්නේ කොතෙන්ද නෑ මුගලන් ආඳුරෝ පෙර ආත්මයකදී අම්මට අපච්චිරයි ගහලා දිනනවා ඒ නිසා මේ කාලවර්ණික වෙලා ওই විදිහේ දඬුවමක් හින්දා හරිද එහෙනම් ඉතින් අප්‍රිකාවේ ඉපදිච්ච ඔක්කොම ටික මේ අම්මලා අපච්චිලා ගහපුන්දල වෙන්න එපා ඒක ඥානමය විභේදනය ඒතකොට මෙන්න මේවා අපි සමාජගත කරන්න ඕනේ ඒ නිසා අපේ මේ ශක්තියෙන් කටයුතු කරපු අපේ මාදුලාවේ නායක හම්දුරන් වහන්සේලා අපේ බබරැන්ද සිරිසිලා හම්දුරන් වහන්සේලා අපේ හික්කඩු සුමංගල නායක හම්දුරන් වහන්සේලා අපේ දැවමුට්ට අමරවංශ නායක හම්දුරන් වහන්සේලා අපේ හෙඩ හිටපු මාදාබී සිංහව කටයුතු කරපු මිගෙට්ටු අත ගුණානන්ද හම්දුරෝ වීර අපේ අනුනායක හම්දුරෝ ආස්ගිරි පාර්ශ්වයේ අපේ මේ ආර්යපොළ සුමංගල නායක හම්දුරෝ අපේ අනේ භූම්බියනේ නුඹලටත් රජෙක් ඉන්නේ අපට නම් එහෙම නැත්තේ කියලා කියපු අපේ කුඩහපොළ රාහුල හම්දුරෝ මෙවැනි චරිත ටිකයි මේ ගන්නේ නැත්තේ මේවා අරගෙන ඒ නිසා අද මේ සීලය නෙවෙයි අපි ඔය එක චරිතයකවත් සිල් හොයන්නේ චරිතය සිල් හොයන්නේ සමහරක් වෙලාවට අහන්නේ මේ අනේ මේ අද හාමුදුරුවෝ කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු ඒ. ඒතකොට වාරියපල සුමංගල හාමුදුරුවෝ අර බ්‍රිතාන්‍ය කොඩිය අරගෙන බිමට හෙලලා ඒක කකුලෙන් පාගෙන පරසුද්දනි තව විනාඩියක් හරි තියෙනවා. තාම අස්සන් කළ ඉවර නැහැ කියලා සිංහ දජේ ඔසවන්නේ තනංග මහත්මාණනි බුදුහාමුදුරුවෝ කියලයි. අපේ මිගෙට්ටුවත ගුණානන්ද නායක හාමුදුරුවෝ පංචමහා වාදවලදී ඔය ඉන්න ආන්‍යාගමික ඇත්තෝ පරද්දන්න කියපු කතා බුදුහාමුදුරුවෝ කියපු කතායේ. නෑ මේක කරන්නට ඕනේ. අන්න ඒ වගවීම ගිහි පින්වතුනි ඔබේ ජීවිතයට ගන්න. හතරන් අම්මා පච්චි එක තල තියෙනවා. සමහරක් වෙලාවට විශ්වවිද්‍යාල තලයේ අපිට මව්බිම අධ්‍යාපනයට පෙර කියලා කියන්න වෙනවා. අපිට දවල පත්‍රිකා එනකොට ඒවට කැප වෙන්න වෙනවා. අපි ඒ සටන් ඒවයි මෙහෙවන නැති වෙනකොටත් අපේ දායකයෝ කියන හාමුදුරුවෝත් වළඳ නිකන් ඉන්නෝ වගේ පඩික්කම් පුරව මොකක්වත් නැහැ නේ සද්දයක්. ඊට පස්සේ එහෙම බයින්. අපි ගිහිල්ලා මොන හරි කටයුතු අන්න යකට පෙරලනවා. අන්න වැටවල් පෙරලනවා. අනේ කාලා ඉන්න බැරි හැටි. එහෙමත් බයිනවා. හැබැයි අනිත් පැත්තෙන් අපිට මහා ගෞරව නාමයක් දෙනවා. මොකද්ද රටේ ආරක්ෂක දේවතාව. මුර දේවතාව. ඒ තරතුරත් එහෙමම දෙනවා. දීලා හරමත් කියනවා. එහෙනම් මගේ දායක කාරකාදී පෙන්වතුනි පොඩි හාමුදුරුවන්ගේ මේ වැවිච්ච කෙස් ගස් ටික නෙවෙයි. උන්වහන්සේගේ ටිකක් ඉක්මන් අඩිය නෙවෙයි. සමහරක් වෙලාවට අපි අඩිය සාමාන්‍යයෙන් තීතිය එනකම් බස් රෑදුරා ඉන්නේ. ඒ මිනිස්සු බස් එක අද්දලා යනවා. ඉතින් අපි පොඩ්ඩක් අඩිය ඉක්මන් කරයි. පින්වත ඒ නිසා හිතන්න මේ බඩේ බත් ටිකක් තියෙනවා. කොණ්ඩේ වවන් ඉන්නවා කියලා බයින්නවා රේසරයක් ගන්න තියනවාද කියලා හොයන්න කෙනෙක් නැහැ. කාලද කියලා හොයන්න කෙනෙක් නැහැ. ඒක අපි දන්නවා අම්මා අප්පච්චි. ඒ නිසා මේ දරුවෝ ඔබේ අපි ඔබේ අපේ අම්මට අප්පච්චිට නෙවෙයි අපි අම්මා තාත්තා කියන්නේ. මගේ නායක හඳුර පැහැදිලිවම කිව්වා මව්පිය කැපකරුවෝ හොයනවා. කැපකරු මව්පියෝ. ඒතර ඇයි අම්මා තාත්තදී හොයන්නේ? ඒ ඇත්තෝ සාසනයට දරුවා දීපු එකම ඇති දෙයියනේ. අනිත් පස්සෙන් අරගෙන බැලුවම බලන්න සාසනයට අපි දීපු හින්දා මගේ අම්මා අප්පච්චි මොනතරම් දුක් විඳිනවද බැනුම් අහනවද කියලා. සාසනයට ගෙදරට ඉන්න හොඳම එකා මේ දීලා තියෙන්නේ. හොඳම දරුවා, බුද්ධිමත්ම දරුවා, කරුණාවන්තම දරුවා, අම්මට අප්පච්චිට සලකන්නම හිටපු දරුවා. ඒ අපේ අම්මලාට සුදු රෙදි කෑල්ලක් අඳින්න බෑ මගේ පින්වත. ඒ සුදු රෙදි කෙරුත් ඇඳන් යනවා නම් ඒකටත් කියනවා මොකෝ ඉතින් ඇසලින් නැන්දට සුදු රෙදි අඳින්න බැරි. පන්සලේ පාන්සුකුල් රෙදි දිනවනේ. මේ ඇසලින් නැන්දගේ පුතා මහාන වෙලා ඉන්නවා. ඒ නිසා මේ පාන්සුකුල් රෙදි දීලා කියලා හිතන් ඉන්නේ අපේ අම්මලාට.
ඇයි එහෙම කියන්නේ? අපේ ගෙදරක පරණ කෝපයක් තිබ්බොත් පිගානක් තිබ්බොත් ජොන්සන්ද කොහෙද පන්සලෙන් උස්සපු එකක් වෙන්න ඇති. අපේ අම්මලා සමහරක් වෙලාවට වැලිතලප ටිකක් හදාගෙන අර දෙල්ලටු කොස් ටික සීනි දාලා තෙලේ දාලා බැදගෙන අනේ පුංචි හාමුදුරුව බලන්න යනවා කියන වෙලාව මල්ලක් පුරවගෙන ඇවිල්ලා දීලා හිස් මල් අරන් යනකොටත් කියන්නේ අන්න පුරවල අරන් යනවා කියලා. මගේ තරංග මහත්මයාණනේ මම විහාරාධිපති කෙනෙක් බරපතල පන්සල් වල මම ඒ එකකවත් අධිපතිකම් කරන්නේ නැහැ. මම ඒකට යන්නෙත් නැහැ. මම තීරණය කළා මගේ රත්තරන් අම්මයි අප්පච්චි ඉන්නකම් මම ඕවට යන්නේ නැහැ. මගේ අම්මා තාත්තා බලන්න යනකොට මම ඒ කිසි කෙනෙකුට අඩුවක් කියනවා නෙවෙයි මේ දායකයෝ හිතන්න ගිහියෝ හිතන්න. මගේ අම්මා තාත්තා බලන්න ගියත් මම පන්සලේ රියදුරු මහත්තයෙක් ගමෙන් වෑන වාහනයක් අරගෙන අන්න පුරවලම ගෙනිච්චා. ළඟදී රබර් වික්කනේ. ඔන්න අරගෙන ගියා. ගෙදර ගොඩ ගහලා ආවේ. ඉවරයි ඔක්කොම ගෙදරට අදිනවා. අම්මා බලන්න බෑ අප්පච්චි බලන්න බෑ හතරංග මහත්මයාණනි. ඇයි මෙහෙම දේවල්? බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ මගේ මව්පියනේ? නුඹලාට රත්තරන් අම්මා තාත්තා අසනීපව සිටිනම් වෙන කරන්න කෙනෙක් නැත්තම් වහාම ගෙදර ගිහිල්ලා කුදුමහත් කටයුතු සිද්ධ කරලා ඒ අම්මගේ තාත්තගේ ඇඟ තුල්ලලා රාවලා ඒ කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි පිණ්ඩපාතය කරගත්ත දානේ ඉඳුල් නොකොට මව්පියන්ට කවන්න. ඒ කියන්නේ බුද්ධ පූජාවද නොතබා. දෙවෙනුව කියනවා වස්නීතිය කඩන්න. දවස් 7ක් ඇතුළත ඒ දවස් 6ක් ගෙදර ගිහිල්ලා ඉඳලා 7 වෙනි දිනේ පූර්ණේ වෙන්න එන්න පන්සලට. ඇවිල්ලා ආයෙත් යන්න ඊළඟ දවසේ අම්මා අප්පච්චිට සලකන්න. තුන්වෙනුව කියනවා ඔබ හිතනවා නම් අම්මාට සැලකීම අම්මාගේ ඇඟ ඇතිල්ලීම අම්මාව ඇල්ලීම උපසපන් භික්ෂුවක් හැටියට ඒක නුසුදුස්සක් කියා වහාම සිවුර පසකින් තබන්න ගෙදර ගොස් අම්මා අප්පච්චිට සලකලා මියගිය කල ඒ අවසන් කටයුතු කරලා අවිල්ල නැවත සිවුර දාගන්න මේ චීවරයටත් වඩා මගේ බුදු අම්මා අප්පච්චි ඉහළින් තිබ්බා. නික්ලේශී මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ලේසලවීම රහතුන් මැරීම සංඝ ભેදයත් එක්ක මම මැරීම පියා මැරීම තිබ්බ බුදුහාමුදුරෝ. එහෙම අම්මා අප්පච්චිට සලකන්න අපිට බැරි නම් මේ ශාසනය ඇති කුමක්ද ඇති වැඩේ කියලා හිතෙනවා. ඒ නිසා මගේ ගිහි පින්වත ඔබ හිතන්න අපි කොළඹට ඇවිල්ලා බොහොම කාලයක් අපිත් ඉගෙන ගන්න පිරිවෙන් වලට ආව සමා වෙන්න වරදක් හිතනවා නම් අද තාවෙන්නත් මගේ නෑයෙක් කරුණකොට මගේ දායක සභාවෙන් කියලා අපි පැවිදි වෙච්ච පන්සලකින් කිසිදු දායකයෙක් කිරි මුට්ටියක් අරන් ඇවිල්ලා නැහැ බලන්න. හැලප ටිකක් හදාගෙන ඇවිල්ලා නැහැ. අපි යමල් අපේ පොඩි හාමුදුරුවෝ බලන්න. අපේ පොඩි හාමුදුරුවන්ට කීයක් හරි දීලෙමු අපි. ගමේ පන්සලට වැඩියම පිරිවෙනට යන්න ඉස්සර වෙලා පුංචි හාමුදුරුවෝ බලන්න ඇවිල්ලා බලගන්වල කජුමුලක් පුච්චල ගෙනල්ලා දීලා තියෙන කිරිටොපි ටිකක් මොනවා හරි හදලා දීලා පොඩි හාමුදුරුවෝ පිරිවෙන් වඩිනවලුනේ මේ කරගෙන යන්න පොඩි හාමුදුරුන්ට බෙදන්න යාළු හාමුදුරුන්ට දෙන්න මෙන්න මෙතන රුපියල් 500ක් තියෙනවා මේකෙන් යමක් කරගන්න කියපු දායක සභාව කවුද? දැන් කියනවා ලොකු මහත් වෙලා තැනකට ආවට පස්සේ අපේ ලොකු හාමුදුරුවෝ ඉතින් අධිපති තමයි උනට පන්සල හතරමයි මේ ඉන්නේ. යන්න එපා හුඹස් රකින්න නාගරාජයෝ වගේ. ඒ නිසා යමක් වෙන්න ඕනේ ගිහි පින්වතුනි. පුංචි හාමුදුරුවෝ රැක ගන්න පොඩි හාමුදුරුවෝ බලන්න එන්න. අපේ රත්තරන් අම්මා තාත්තා ඔබයි. ඔබටයි අපි අම්මා අප්පච්චි කියන්නේ. පුංචි කාලේ ඉඳලා පන්සිල් ටික දීලා මල් පූජා කරලා සියලු දේ ආගමික පෝෂණය දුන්නේ ඔබටයි. ඇයි අපි ඔය අතරමං කරන්නේ? ඇයි පොඩ්ඩ බැරි වෙච්ච තැන අපේ නංගි එක්ක අක්ක එක්ක අම්මා එක්කවත් කතා කරන්න බෑ. පාරදී හම්බ වෙලා නංගි අක්ක එක්ක ඥාති සහෝදරියක් එක්ක ඉගෙන ගත්ත ශිෂ්‍යාවියක් එක්ක කතා කරොත් එහෙට මෙහෙට යනකොට පැය භාගයක් පැයක් හමාරක් දැක්කොත් අපේ අප්පච්චි අපේ දුව නංගිලට මල් අක්කලාටත් අපිව දැක්කම මුළු ගෙදර තියෙන ඔක්කොම ගියවනවා. ආම්දුරනේ ගිය පාර ආවට ලොකු අම්මලා ගෙදර ගියාට මේ පාරේ එමාවොත් ලොකු අම්මලා ගෙදර යන්න එපා. ඒගොල්ලෝ අර පල්ලේ ඉඩම් කෑල්ලට නඩුවක් දැම්මා. ඕන්න ඔක්කොම අර පාරේ ඉඳන් කියවනවා. අර පොඩි එකා මල්ලිත් හදාගන්න බෑයත් පුළුවන් නම් පන්සල් එක්ක කරන් යන ඔහේ හදන්න බලන්න. මේ ඔක්කොම කියවනවා දෙයියනේ. අහගෙන ඉන්නවා. ඕක දැක්කොත් කෙනෙක් කියන්නේ සහෝදරී කියලා දන්නේ නැති කෙනා කියන්නේ අන්න අවුවේ මල් කඩනවා. ඔව් අපි දැක්කා. හෙට අනිද්දා සිවුර තියේ ගේට්ටුවක් උඩ. ඉන්න හිතනවද අප්පච්චේ ඇයි කැලෑ පත්තර. ඒ නිසා මේ ශාසනය තියාගෙන ගිහි ඔබගෙන් ලොකු කාර්යයක් වෙන්න තියෙනවා. ඔබේ දරු පෙටියෙක් නොදුන්නත් කමක් නැහැ. මේ ඉන්න පෙටවු ටික රැක ගන්න. සමහරක් වෙලාවට අපි සිවුරෙන් ගියාම ඇවිල්ලා ලොකු හාමුදුරන්ට කියනවා නායක හාමුදුරනේ මේ සමා වෙන්න වරදක් හිතන්න එපා අපි හිතුවේ යයි කියලා. මම වගේ කෙනෙක් ළඟට එන්න ඕනේ කියන්න ඕක. මගේ පින්වත ඇයි එච්චර දුෂ්ට දෙයියනේ යයි කියලා හිතුණ නම් ඇයි ඒ පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න බැරි වුණේ? ඇයි මගේ හාමුදුරනේ කලකිරිලා වගේ? ඇයි මගේ හාමුදුරුවනේ ඔහොම ඉන්නේ? ඇයි හාමුදුරනේ පන්සලේ වැඩි වලින් ඉවත් වෙලා ඉන්නේ? ඇයි හාමුදුරුවනේ මේ නිකන් අමුතු විදිහක්?
ස්වාමීන් වහන්සේ මොනවද ප්‍රශ්න? ගෙදර ප්‍රශ්නද අපිට කියන්න? ගේ දොර හදලා ඕනද? මෙන්න මේවා. ඒ නිසා මගේ හාමුදුරුවෝ අර සඳහන් කළා වගේ දැන් අපේ පුංචි හාමුදුරුන්ට අපේ අම්මා අප්පච්චි වෙනුවෙන් අපේ ඉන්දුරාගාරේ ධම්මරතන නායක හාමුදුරුවෝ මුල් වෙලා අග්‍රමැතිතුමා මුල් කොටගෙන නාග රාක්ෂ රක්ෂණ ක්‍රමයක් ඇති කරලා පුංචි හාමුදුරුවන්ට දායකකාරකම් දෙන්න පුළුවන් රක්ෂණ අම්මා තාත්තට පවා රැකවරණයක් දෙන්න පුළුවන් විදිහේ සකස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගමන අවශ්‍යයි. ගිහි පින්වත් ඔබ අපිත් එක්ක ඉන්න අපිව පන්නන්න නෙවෙයි. ඔබට ඔබේ දරුවෙක් දෙන්න බැරි වුණත් ඉන්න මේ රත්තරන් දඩුව ටික කොහොම හරි රැක ගන්නවා කියලා හිතන්න පින්වත. හොම්බෙන් අපි හඳුන්නේ ඒ සංවේදී බව ඒ අදහස ඔබේ හදවතේ ගැඹුරුම තැන ලඟුම් ගන්න ඇති කියලා මා හිතනවා. මේ මොහොතේ පටන් පන්සලේ පොඩි හාමුදුරුවෝ ගැන ඔබ වෙනස් විදියකට අනිවාර්යෙන් හිතයි. මම ඔබතුමා ගාවට එන්නේ ලේකම්වරයෙක් ගාවට එන විදිහට නෙවෙයි. ආදරණීය තාත්තෙක් විදිහට අපේ හාමුදුරුවෝ මේ දේශනා කරපු කාරණාත් එක්ක මගේ ප්‍රේක්ෂකාගාරයට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොන වගේද? මේ අපිට හම්බෙච්ච අවස්ථාව තුළ මේ පිරිවෙන් පද්ධතිය එකතු කරගෙන අර පරණ මහා ප්‍රඥා ගොඩනගන්න. මොකද මම දන්නවා ඉතිහාසයේ රජ කෙනෙකුත් මහාන වෙච්ච රජවරු ගොඩක් ඉඳලා තියෙනවා. ඒකෙන් එක රජ කෙනෙක් සම්බන්ධයෙන් ඉතිහාසයේ හුඟක් දේවල් කියනවා. ඒ වගේ රාජ්‍ය නායකයෝ දැන් අද අපි මේ සාකච්ඡාවට ඉස්සෙල්ලා කතා කරපු කාරණාවම ඇතිනේ. මේ රටේ ඉන්න මේ රටේ නිලධාරී ප්‍රාලන්ති ඉන්න ඉහළම තත්ත්වයේ නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් ශාසනයට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවද? විශාල ප්‍රමාණයක් ඉන්නවා. හුඟක් ඉහළ තනතුරු දරන හුඟ දෙනෙක් මේ සසුනේ පැවිදි වෙච්ච අය ඉන්නේ. ඉතින් මම ඒක වැරද්දක් හැටියට දකින්නේ නැහැ. කොහොම හරි ඒගොල්ලෝ ශික්ෂණයක් ලබලා යම්කිසි ඒ ශික්ෂණය තුල තමයි මේ වෘත්තීන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳයි. ශික්ෂණයක් නැති මිනිහෙක් මේ වෘත්තියට එනවට වඩා හොඳයි ශික්ෂණයක් තියෙන මිනිහෙක් කෙනෙක්. කොහොමටත්. දැන් අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලාතර විනයගරුක සමාජයක් ගැන කතා කරා. අපි දෙන්න හුඟක් වෙලාට පැටලෙන සබ්ජෙක්ට් එකක් තමයි මේ දෙක. අපේ හාමුදුරුවෝ මායි මේක තර්ක කරනවා. මං කියන්නේ අපි විනයගරුක සමාජයක් නෙමෙයි ශික්ෂණයෙන් යුතු සමාජයක් හදමු. ඒක තමයි අපි මේ පිරිවෙනින් බලාපොරොත්තු වෙන්න ඕන. පිරිවෙනින් ස්වයං ශික්ෂණයක් එක්කලා මිනිස්සෙක් ඉදිරියට ගත්තාම එයා අර විනය කියන්නේ නීතියකට යටත් වෙලා වගේ කරන දෙයක් නේ. නමුත් ශික්ෂණය කියන්නේ මම කරන්නෙම නෑ මේක. දැන් මෙතෙන්ට සර්පෙක් ආවොත් මම සත්තු මරන්නේ නෑ. මම මේක මරන්නේ නෑ. කොහොම හරි මේක එලවන එක මම පැත්තකටලා ඉන්නවා. දෙකෙන් එකක්. අන්න ඒ වගේ ශික්ෂණයෙන් යුතු සමාජයක් හදමු කියන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි මාර්ගය කපාගෙන යන්නේ. ඔබතුමා කිව්වා වගේ අපේ හාමුදුරුවෝ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. මමත් දකින්නේ සාමාන්‍ය පෘථග්ජනෙක් හැටියට සමාජයේ ජීවත් වෙන කෙනෙක් හැටියට ඕක තමයි තත්ත්වය. නමුත් ඒකෙන් මුදවන්න තමයි අපි දැන් මේ ඉන්න 70 අපිට ඕකෙන් භාගයක් ඉන්නවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ 30000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා අපේ අතරේ. මේ හාමුදුරුවෝ 30000 හැදුවා කියන්නේ අපේ හාමුදුරුවෝ කියන්නේ එකකට 3000යි කියලා ගණන් හදලා කියන්නේ. එක හාමුදුරුවනේ හැදුවොත් අපිට 3000ක් හදා ගන්න පුළුවන්. මේ 30000 හැදුවොත් අපිට මුළු සමාජෙම හදන්න පුළුවන්. අපිට වෙන කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ අපි දෙන්නා විතරයි. වෙන කවුරුත් ඉතුරු වෙන්නේ අර ප්‍රශ්නේ වගේ. ඉතින් ඒ නිසා ඒ විශාල වපසරියක මේක දුවන්න පුළුවන්. ඒ නිසා මේ පිරිවෙන් අධ්‍යාපනය තුල තියෙන ශක්තිය අසීමිතයි. සමාජයේ පෙරලියක් සඳහා සමාජයේ ප්‍රගමනය සඳහා සමාජයේ වෙනස් කිරීම සඳහා මේක යොදා ගන්න පුළුවන් නම් යොදා ගන්නවා නම් ඉතාමත් අපිට දැන් ඒ සඳහා අපේ ගරු ඇමතිතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ ඇහැ යොමු වෙලා තියෙන එතෙන්ට. ඒක හොඳයි මේක යොමු වෙච්ච එක. මොකද මේකේ තියෙන ශක්තිය කවුරුත් අවබෝධ කරගන්නේ නැහැ. මේ අමාත්‍යාංශෙට විතරයි පැය 24ෙම තුන්රුවන්ගේ ආශිර්වාදය තියෙන්නේ. වෙන එක අමාත්‍යාංශයක් කියන්න තියනවද කියලා කොහොමවත් නැහැ. දීවර අමාත්‍යාංශයට තියෙනවද? වෙනත් මොකක් හරි අමාත්‍යාංශයක් නැහැ. අපේ අමාත්‍යාංශය හැම තිස්සෙම කහ සිවුරක් තියෙනවා. හැම තිස්සෙම තුරුවන් සරණයි කියනවා. මේ ටෙලිෆෝන් එන්න කෝල්ස් වලින් 100ක්ම පටන් ගන්නෙ තෙරුවන් සරණයි කියලා. නිකන් හරි මේක කියනවනේ. පිරිත් නූලක් ඇඟේ බැඳපු නැති දවසක් නැහැ. හැමදාම ගත්තොත් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා පිරිත් නූලක් බැඳලා යනවා. හුඟක් දවස්වල පිරිත් දේශනාවලට සම්බන්ධ වෙන්න වෙනවා. කවදාකවත් අවඩක් අහිතක් ඇති වෙන්නේ නැහැ. ඇති කරන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේක මහා පිනක් ඇත්තටම කියනවා. මේ අමාත්‍යාංශේ රාජකාරී කරන අයටත් මේ පිනම ඇති තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා. ඊළඟ භවයේ සඳහා. ඉතින් මම ඒකයි හැම කෙනෙකුටම කියන්නේ මේ හම්බෙච්ච අවස්ථාව අපිට පිනක් කරන්න ලැබිච්ච අවස්ථාවක් හැටියට සලකලා මේ ශාසනයට අවශ්‍ය කරන මහා ප්‍රඥාව බිහි කරන්න අපිත් උර දෙමු පුළුවන් තරම්. අපිටත් හැකි තරම් හැකි ශක්තියක් දෙමු. දුන්නාට පස්සේ අපිට පුළුවන් ඔය හාමුදුරුවෝ 30000 හදාගත්තා නම් ඉදිරියේදී තව අවුරුදු 10ක් යද්දී ඔය හාමුදුරුවෝ තමයි මේ රටේ
ඉස්සරහට එන්නේ. උන්වහන්සේලා ඉස්සරහට ආවා කියන්නේ අපිට අර මං කියෝ වගේ ශික්ෂණයෙන් යුතු සමාජයක් ඇති කරගෙන අපිට පුළුවන් වෙනවා මේ සමාජය සකස් කරගන්න. ලේකම්තුමාට රාජකාරී මට්ටමෙන්ම පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනකොට ඔබට මටත් ඒ අවස්ථාව තියෙනවා කියන එක දැන් පැහැදිලි මේ සාකච්ඡාවත් එක්ක ඔබ එකතු වෙලා හිටියනම් ඔබට පුංචි දෙයකින් හරි ඔබේ පන්සලේ හාමුදුරුවන්ගෙන් එහෙම නැත්නම් ඔබ දන්න කියන තැනක වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකට ඔබට කරන්න පුළුවන් උදව් වන්න එහෙම නැත්නම් මේ සංඝ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් මහා මෙහෙවරක් තියෙනවා කියන එකට උදාහරණ ඕන තරම් අපේ මහා සංඝරත්නයත් අපේ ලේකම්තුමාත් තා හොඳින් පැහැදිලි කරලා දුන්නා. හොඳයි අද දවසේ අපි දැන් මධ්‍යම රාත්‍රියටත් ළඟා වෙමින් ඉන්න මොහොතක යාත්‍රා සමග ඔබ අත්වල වැඳගෙන ඉන්නවා. හැමදාමත් වගේ සෑම සොන්දා දවසකම සුපුරුදු හිතවත්කම ලෙන්ගතුකම ආදරයත් එකතු කරගෙන අපි ඔබ මුණ ගැහෙනවා. අද දවසේත් අපේ ගරු සභාපතිතුමා ඒ වගේම ප්‍රියන්තකාරය පෙරමුණතුමා අපේ උපදේශතුමා මේ වැඩසටහනේ නිර්මාතෘතුමන් එතුමන්ගේ අදහසක් විදිහට ආරම්භ වුණු වැඩසටහන අද දවසේ එතුමාම අපිට මතක් කළේ මේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරමින් අපේ මහා සංඝරත්නය වැඩම කරගනිමින් මේ කටයුතු මෙලෙසින් කරන්න ඕන කියන මාධ්‍යයක් විදිහට කළ යුතු කාර්යභාරය ඉටු කරන්න තමයි අද දවසේ යාත්‍රා මෙලෙස අපි වෙන් කරගත්තේ. අවසරයි අපේ හාමුදුරනේ අවසන් විනාඩි කිහිපයක් ඉඳලා ඉන්න ඔබ වහන්සේට අවසාන වශයෙන් යමක් දේශනා කරනවා වටිනවා. මේ යාත්‍රා වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව අපි බලවත් සන්තෝෂයටපත් වෙනවා. මේ යාත්‍රා වැඩසටහනේ නිර්මාතෘවරයා හැටියට මේ ආයතනයේ විධායක නිලධාරී අපේ ප්‍රියන්තකාරය පෙරම් මහත්මයාගේ සංකල්පයකට අනුව තමයි මේ වැඩසටහන ගෙනියන්නේ. ඉතින් අපිට නිරන්තරයෙන්ම සහාය දෙනවා මේ ආයතනයේ සභාපතිතුමා. ඒ වගේම මේ කෙටි කාල සීමාව තුළදී අපි ජාතික පිරිවෙන් දිනයේ නිමිත්තෙන් සාකච්ඡා කරපු කාරණා අතර අපි 19 වෙනිදා ජූනි මාසයේ මේ වැඩසටහන සැමරීමේ විවිධ වැඩසටහන් පළාත් මට්ටමින් පිරිවෙන් මට්ටමින් සංවිධානය වෙනවා ඒ පළාත්වල පිරිවෙන් වල. ඒ වගේම එදින රාත්‍රියේ අපි ආරම්භ කරනවා රතන සූත්‍ර දේශනාව දින 7ක් 19 වෙනිදා ඉඳලා 25 වෙනිදා දක්වා සෑම පිරිවෙනකම රතන සූත්‍ර දේශනාව ප්‍රාර්ථන ආකාරයේ පිළිබඳව අපි දැනුවත් කරලා ඒ අයට අපි වෙනමම දැනුවත් කිරීමක් කරනවා. වෙනම වීඩියෝ එකක් අපි සකස් කරලා හැම පිරිවෙනකට යවනවා මේ පිරිත් දේශනාව කොහොමද කරන්නේ. නිකන් ආවට ගියට කරන්නේ නැතුව මේ පොඩි ලිඳක් හදලා වතුර ටිකක් අරගෙන අලුත් නැවුම් වතුර ටිකක් අරගෙන මේ කාර්යය කරන්නේ කොහොමද කියන එක ඊළඟට ස්වාමීන් වහන්සේලා වැඩමවන ආකාරය, ඒ දේවතා ආරාධනාවන් ආදී මේ සියලු දේවල් කරන ආකාරය පිළිබඳ සංක්ෂිප්ත ආදර්ශ වැඩසටහනක් යවලා මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන සියලු දෙනාටම ඒ වගේම විදේශගතව ජීවත් වෙන සියලු දෙනාටම මතක් කරන්නේ මේ පිරිවෙන් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ඔබට කරන්න පුළුවන් යමක් තියනවාද ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. අපි පුළුවන් හැම දෙයක්ම අපේ පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් එයාගේ දෙමව්පියන් වෙනුවෙන් කරනවා. නිවාස ව්‍යාපෘතිකුත් ආරම්භ කරලා තියෙන පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා නිවාස අමාත්‍යාංශයේ මහාචාර්ය ඉන්දුරාගරි ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒතර ඉඩමක් තියෙන ගයක් නැති පොඩි හාමුදුරන් වහන්සේලාට ගයක් දෙමව්පියන්ට ගයක් හදා දෙන්න මේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ නිසා මේ අද දවස් තුලදී මේ ජාතික පිරිවෙන් දිනය නිමිති කරගෙන විවිධ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ අපි විකාශනය කරනු ලබනවා. ඒ අතර මේ ආයතන සියත ආයතනයේ තුලිනුත් මේ යාත්‍රා වැඩසටහන තුලින් කරන මේ ප්‍රචාරය පිළිබඳව අපි බලවත් සතුට ඒ වගේම පුණ්‍යානුමෝදනාව හිමි කරනු ලබනවා. ඒ නිසා ඉදිරි කටයුතු 19 වෙනිදා සිට 25 වෙනිදා දක්වා මේ රටේ ජනතාව විදේශගත ජනතාව මේ සීළු දිනාම් පීඩාවට පත් වෙලා ඉන්නේ කොරෝනා වසංගතය නිසා ඒ අයට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් කරන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. සමහර නාලිකා මගින් ගුවන්විදුලි නාලිකා මගින් සජීවීව ප්‍රචාරය කරන්නත් කටයුතු යෙදලා තියෙනවා. ඒ නිසා ඒවට සම්බන්ධ වෙන්න කියන එකත් මේ අවස්ථාවේ මතක් කරමින් සීළු දෙනාටම මේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම මෙයින් අවසන් කරනවා. බොහොම පිං අපේ හාමුදුරනේ. ලේකම්තුමනි අවසන් විනාඩි කිහිපයක් අපිට ඇදලා ඉන්නකොට ඔබතුමාටත් ඇති යම් අදහසක් ඉදිරිපත් කරන්න අවසන් වශයෙන්.
ඉතාමත්ම ප්‍රශංසනීය වැඩසටහනක්. මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙනවා මේ මාධ්‍ය ජාලයට මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම සම්බන්ධයෙන්. මම හිතන්නේ ගොඩක් දේවල් කියවුණා. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පණිවිඩයක් දෙන්න, සමාජයට පණිවිඩයක් දෙන්න. මේක තමයි අද තියෙන තත්ත්වය. අපි කොහොමද මේ තත්ත්වයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ කියන එක. ඒ සඳහා අපිට සහායෝගය දීම සම්බන්ධයෙන් මම මගේ විශේෂ ස්තුතිය පුද කරනවා මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලයට, විශේෂයෙන්ම තරංග මහත්මයාට. හොඳ ප්‍රශ්න ටිකක් අපෙන් ඇහුවා. ඒ ප්‍රශ්න වලට අපි උත්තර දුන්නාද කියලා මම දන්නේ. ඒක තීරණය කරයි මේ බලන අය. ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවට මේ පිරිවෙන් දිනේ නිමිත්තෙන් මේක සංවිධානය කිරීම සම්බන්ධයෙන්ුත් අපේ මාධවවිට ස්වාමීන් වහන්සේට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙච්ච අපේ ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරු දෙපළටත් හැම කෙනෙකුටම මගේ ස්තුතිය පුද කරනවා. ස්තුතියි. මම ස්තුතියි ඔබතුමාටත් අද දවසේ සහභාගී වෙලා මේ වැඩසටහන අර්ථපූර්ණ කරගන්නට ඔබතුමාගේ දායකත්වය ලබා දුන්නාට. අවසාන වශයෙන් ඔබ වහන්සේ ළඟට මම එන්නේ ප්‍රශ්නකුත් එක්ක අපේ හඳුන්නේ. දැන් අපි පන්සලක ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලාටත් යම් පණිවිඩයක් ඔබ වහන්සේලා ලබා දුන්නා. ගිහි පාර්ශවයටත් ඔබ වහන්සේලා පණිවිඩයක් ලබා දුන්නා. දැන් අර අපිට ඉස්සර කාලේ වගේ පත්තරයක් ගත්තත් ලොකු ලිපි දකින්න ලැබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ලියවෙන දකින්න ලැබෙනවා ඉඳලා හිටලා. පොත්පත් එහෙම අපිට අර ඉස්සර කාලේ තියෙන පොත්පත් වගේ පොත්පත් හොඳ දේවල් ඒ තරම් අපිට පරිශීලනය කරන්න ලැබෙන්නේ නැහැ. මෙතෙන්ටත් යම් විසඳුමක් දෙන්න, විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලාට යම් පණිවිඩයක් ඔබ වහන්සේගෙන් ලබා දෙමින්, විශේෂයෙන්ම ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට යම් පණිවිඩයක් ලබා දෙමින් අපේ වැඩසටහන නිමාව කරාගෙන යන ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. තරංගමෙතුමනි, මේ අපේ හිටපු අධ්‍යාපන අමාත්‍ය දල සලහප්පෙරම මැතිතුමන්, ඔබට මතක ඇති අර පොතක් රචනා කරන්න කියලා මේ කොරෝනා කාලේ ඒ යුගයේ මේ ප්‍රකාශ කරාම මම හිතන්නේ සෑම පද්ධතියකම දරුවෝ, අපේ පොඩි හාමුදුරුවරු ඒ වගේ පොත් රචනා කරන්න පටන් ගත්තා. ඒ වගේ වර්තමානයේත් අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය වෙනි දිරිගැන්වීම් සිද්ධ කරනවා. ඉතින් ඒත් එක්ක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පාසල් අධ්‍යාපන ප්‍රජාව තුලත් වැඩ සිටින පින්වත් මගේ ස්වාමීන් වහන්සේලාගේ අපිට අවශ්‍යයි වර්තමාන පොඩි හාමුදුරුවන්ට, පිරිවෙනේ පොඩි හාමුදුරුවන්ට පත්‍රයක් ගත්තම කියවන්න පුළුවන් මඩ නැති, වෙනත් ප්‍රහාර නැති, බොහොම ගර්හිත විවේචන රහිත, ඉතාමත්ම හොඳ කරුණු දැනුම් සම්භාරයක් ඇති සංවාද. අන්න එවැනි සංවාදවලට අවස්ථාවක් දෙනවා. පොතපත ලියවෙන්නට ඕනේ. ඒ වගේම පර්යේෂණ අපේ සංග්‍රහ ආදී එදා විද්‍යාලංකාර මහපිරිවෙන මුල්කටගෙන වගේ බිහි කරපු කාලයේ වැනි සංග්‍රහ, කොටහෙනි ශ්‍රී ප්‍රඥාකීර්ති නායක හාමුදුරන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ රට තුල ප්‍රගතිශීලී මාවතකට සහ ජාතික ප්‍රබෝධයකට ඇති වුණා. එතකොට අද අපිට ටිබෙට් ජාතික සිකීමි මහින්ද හාමුදුරන්ගේ වගේ ප්‍රකාශන, ඒ කාව්‍ය ශක්තිය අපේ හාමුදුරු තුල තියෙනවා. මේක ජව සම්පන්නව සමාජගත වෙන්නට ඕනේ. එතකොට ඒ පැත්තත් අපිට අපේ පොඩි හාමුදුරුවන්ට ලොකු වගවීමක් වෙනවා. අපිත් මේ වගේ චරිත බවට පත් වෙන්නට ඕනේ කියලා. ඒකත් එක්ක මේ රටේ ගරු පින්වත් ජනාධිපතිතුමන්, විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටලා තියෙනවා අපේ පිරිවෙන් අංශය අපිට දියුණු පමුණු කරගන්න ඔබතුමා අමාත්‍යාංශයක් දුන්නා. ඒ අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශයක් දුන්නා වගේම මේකට දැනට ග්‍රාන්ට් එකටයි අවශ්‍ය කරන අනිකුත් දීමනා ටික, පදිනටි ටික ගෙවාගෙන යනකොට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒක වුණත් අපිට සමාජකට කාර්තුවෙන් කාර්තුව ලැබෙන්නේ. ඒකට අපේ ලේකම්තුමා මීට පෙර රාජකාරී කරපු ස්ථානවල තිබිච්ච සහසම්බන්ධකම් මත යමක් පෞද්ගලිකව, ඒ වගේම අපිට අපේ අධ්‍යක්ෂක ජෙනරාල් හාමුදුරුව ආදි වශයෙන් කියන්නේ අපිට සම්බන්ධතා ගොඩක්. ඒ කියන්නේ උන්වහන්සේලා මේ ජාතික මට්ටමින් ගොඩනගාගෙන තියෙන සහසම්බන්ධකම් වලින් අපි විශාල ප්‍රයෝජනයක් අපේ අමාත්‍යාංශය ගන්නවා. අපේ පිරිවෙන එකේ ගන්නවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමාගෙන් අපේ පින්වත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිව්නමම එකතුව එක අස්සනකින් ඉල්ලා සිට තිබෙනවා. අපේ පිරිවෙන් අංශයේ තිබෙන විශේෂයෙන්ම සහකාර අධ්‍යක්ෂවරු ඇතුළු මේ ස්වාමින් වහන්සේලාගේ ස්ථාවර කිරීම අවශ්‍ය කරන විදියට සකස් කරන්න ඊට වගවීම් වෙන්න. ඒ වගේම 112ක් කපා ගන්නු ලබන ඒ මුදල විශේෂයෙන්ම අනත්දරු අර වැන්දබුවා වශයෙන් 106ක් බවට පත් කරලා දෙන්න. ඒ වගේම අපේ පිරිවෙන් ඒකකවලට අර තියෙන නීතිය ඇත්ත අවුරුදු 3ක් යනකම් ගොඩනැගිලි අලුතෙන් හදන්න ඉල්ලන්න එපා කිව්වට
මේ පිරිවෙන් පද්ධතිය තුළට අනිවාර්යයෙන්ම අපිට මේ පිරිවෙන් ශාලාවක් අවශ්‍යයි. තාම ධර්මශාලාවේ තියෙන්නේ සිල් ගන්නේ ඔක්කොම කරන් ධර්මශාලාවේ මගේ පොඩි හාමුදුරුන්ට අධ්‍යාපන මූණුවරක් නැහැ. මේ පින්වන්ත දරුවෝ මේගොල්ලෝ ඉස්කෝලේ ගියා නම් ඒ ඉස්කෝලේ සියලු පාසුකම් දෙන්න ඕනේ කරු ජනාධිපතිතුමනි. අපේ රටේ එක දිස්ත්‍රික්කයක් ගත්තොත් 10 දෙනාට අඩු පාසල් ළමයි ඉන්න පාසල් කීයක් තියෙනවද? 50ට අඩු දරුවන් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් කීයක් තියෙනවද? එතකොට එතෙන්ට කොයිතරම් ධනයක් වියදම් කරනවද? ඒ ගුරුවරු 5-6 දෙනාට ඒ ඉන්න ළමයි 4-5 දෙනාට ඒ කොච්චර වියදම් කරනවද? ඇයි මේ පිරිවෙන දිහා බල බල මේ කෑ ගහන උතර පිරිසක් නැහැ, ඔක වැඩක් නැහැ එහෙම කියලා. ඒ නිසා මේ පිරිවෙන බල ගන්නවන්නට ඕන. අර අපි සාකච්ඡා කරන්නේ මේ පොඩි හාමුදුරුවෝ කියන මා ශක්තිය. ඒ නිසා අපේ ජනාධිපතිතුමන් තුළ තව දාන යොමු වෙන්න ඕනේ. ඒ සඳහා උපදේශකත්වයේ සහ කටයුතු කරන්නට ඉන්න බලෑණිවල බලය අපිට ලැබෙන්නට ඕනේ. ගරු අග්‍රාමාත්‍යතුමාගේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ වගේම අපේ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මහා භාරකාර ආයතන මේවායින් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය තව අපිට වැඩිපුර ලැබෙන්න ඕනේ කලාපයේ දක්වා. කලාපයේ සිටින කලාප අධ්‍යක්ෂකතුමාලා ගිහි වුණත් ඔබතුමාලට අයිති අපේ විද්‍යායතන පිරිවෙන් ටික. ඒ විතර ඉන්නවා ගිහි දරුවෝ 39000ක් විතර අධ්‍යාපනය හදාරනවා. ඒගොල්ලන්ටත් දත් අමාරුව තියෙනවා. ඒගොල්ලන්ටත් කන් අමාරුව තියෙනවා. ඒගොල්ලන්ටත් ඇස් අමාරුව තියෙනවා. ඒගොල්ලන්ටත් දන්ත සායන අවශ්‍යයි. කය කම් මොනහරි උගුර නාසය පිළිබඳ කියන අවශ්‍යයි. ඔබතුමාලා ශක්තියක් දෙනවා. ඒක තවදුරටත් වැඩි කරන්න. ඔබතුමාගේ මෝටර් සයිකලේ වාහනය අධ්‍යක්ෂකවරයෙක් හැටියට අපේ පිරිවෙන පැත්තටත් හසුරවන්න. ගීලේ කාරණා පිළිබඳව නිරීක්ෂණය කරන්න. ක්‍රීඩා උත්සවවලදී සහසම්බන්ධ වෙන්න. ක්‍රීඩා උපදෙස් දෙන්න. ඒ වගේම අපේ තිබෙන විද්‍යාගාරයක පහසුව අපේ විද්‍යායතන පිරිවෙනක ඉන්න දරුවන්ටත් අපේ අධ්‍යක්ෂක සර්ලා ලබා දෙනවා. ඒක තවදුරට වැඩි කරන්න. පිරිවෙනකින් කියලා ආවොත් පිරිවෙනේ ගුරු හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් කියලා ආවොත් කොට්ටාස කාර්යාලවල සිටින මගේ ගිහි ඇත්තෝ වැඩ කරන ඇත්තෝ පිරිවෙන කියලා පැත්තකට දාන්නේ නැතුව මේකට තමයි මුල් තැන දෙන්න ඕනේ කියලා ඒ මගේ ගුරු හාමුදුරුවන්ගේ ගුරු අපේ ගිහි ගුරුවරයාගේ ඒ තිබෙන මොකක් හරි ගුරුසෙත් හරි ණය ආධාරයක් හරි කරන එක කරලා දෙන්න මගේ පින්වත. මේක දිරි ගන්නවන්න. මේක ඔබට පින්කමක්. ඔබ අටපිරිකර පූජා නොකරාට ඔබ ඔබේ ජීවිතයේ සාංගික දානයක් නොදුන්නට මේ පිරිවෙන බල ගන්නවන්නට අවශ්‍ය කරන ශක්තිය ඔබේ රාජකාරී ජීවිතයේදී ලබලා දෙන්න. අන්න ඒ ටික මේ ජාතික පිරිවෙන් දිනේදී මේ මුළු සමස්ත ක්‍රියාවලියේටම සම්බන්ධ ඇත්තන්ගෙන් මම ඉල්ලා සිටිනවා. පින්වත් මගේ ඇමතිතුමාලා, മന്ത്രിතුමාලා ඔබට වෙන් වෙන මුදලින් ඔබ පන්සලකට ආධාර කරන ඔබ සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ දරුවෙක් වුණත් තරුණේ മന്ത്രിවරයෙක් වුණත් පන්සලේ ගේට්ටුව ළඟට මර්කරි බල්බ් එකක් දාලා ඔන්න මං කරා කියන එකනේ. ඒක පිරිවෙනක් තියෙන තැනට දාන්නකෝ. ඒ පිරිවෙනකට දෙන්නකෝ ඒ තුට්ටු දෙක. ඔය ඔබ දෙන්න ප්ලක්ෂ 5 හරි 10 හරි පිරිවෙනක. එතකොට මෙතනින් පිරිසක් හැදෙනවා. මගේ පන්සලේ හාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. මොකද පන්සලේ හාමුදුරුවන්ගේ දරුවා උන්නාන්සේ ওই පිරිවෙන ඉගෙන ගන්නවා. ඒ නිසා මේ විදියට සමාජයේම අපි එකට එකතුනවා. මගේ රත්තරන් අම්මා පච්චේ ඔබට යමක් කරන්න දිනනවා පිරිවෙන වෙනුවෙන්. අනේ දන් වේල බාර ගන්න. දන් වේල බාරගත්තම උදේට මේ කිරිබත්ම දානි අරන් යනවා කියලා කිරිබත් විතරම අරන් යන්න එපා. බට පෙට්ටියක් පුරවලා අරන් එනවා. කිරිබත් කෑලි ටික කපලා 49ක් ඉන්නවා කියලා. අපි සමහරක් වෙලාවට අහලා අද මොනවද දානෙට තියෙන්නේ කියලා ඉසෙඩ් අම්මලගේ ගෙදරින්ද හපෝ කිරිබත් වෙන්නේ නැති. එහෙනම් ඉතින් කොහොමත් එකයි ඕක වැළඳුවත් නිදා ගන්නවා. ස්ලීපින් ටැබ්ලට් කියලා ඉවරලා නිදා ගන්නවා. ඉතින් ඒ නිසා මගේ අම්මා ඔබේ ගෙදර කවුපි ටිකක් තියෙනවා. ඔබේ ගෙදර කඩල ඩිංගක් ඉතුරු වෙලා තියෙනවා. ඔබේ ගෙදර මුං ඇට ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඔබට හාල් ටිකක් තියෙනවා. කිරිබතුකුත් හදන්න පුළුවන්. අල්ලපු ගෙදර අපේ සෝමනන්දලයි ගෙදර ආප්පු වෙනවා. ඒ වගේම ඉන්දියාප්පන් ටිකක් හදනවා අපේ ලතා නැන්දලයි ගෙදර. ණයට හරි මං කියන්නේ ණය වෙලා දන් දෙන්න කියලා අම්මේ. නෑ කෙල්ලේ මං දෙන්නම් හෙට කිව්වොත් ඉන්දියාප්පම් ගෙඩි 20ක් ආප්ප ගෙඩි 10ක් ඕන්නම් චූම්පාන් වෙන්න එකනොත් ඔය ඉතින් කට්ලට් රෝල්ස් මොනවද තියෙනවද දෙක තුනක් අරන් කෑලි වලට කපලා මගේ පොඩි හාමුදුරුවෝ අරන් එන්න අම්මා. ඔය ටික ඔක්කොම එක කට්ට සම්බෝලෙක් එක කිරි හොද්දෙන් කන්න පුළුවන්නේ. වෑංජන වැඩි වෙන්නේ නැහැ පින්වත් අම්මේ. ආකල්ප වර්ධනය කරගන්න ඔය තියෙන එක් ගතානුගතිකත්වයේ බැහැර කරන්න. බැහැර කරලා මේ පුංචි හාමුදුරන්ට ප්‍රිය වෙන විදියට දාන ඩිංග අරන් එන්න. දැක්කම ගෑයි උපාසකම්මේ අන්න අර ආප්පය උපාසකම්මේ අන්න අර තියෙන කට්ලට් ගෙඩිය අර තියෙන රෝල්ස් කෑල්ලා හරි ආසාවෙන් දන් ටික වළඳයි. නැත්තම් ඉතින් එකම විදියට කට්ට සම්බෝලේ කිරි හොද්දයි. අපේ පිරිවෙන් වල ඉතින් අපිට ලැබෙන්නේ ඒක. ඒක දෙන එකත් ලොකු දෙයක්. සමහරක් වෙලාවට අපේ කට්ට සම්බෝලේ බෙදෙන අපේ උපාසකයාට කියන්නේ අපි වෙද මහත්තයා කියලා. මිනිහාර කට්ට සම්බෝල ඩිංග අරගෙන කන් හැන්දෙන් වගේ අරගෙන ඊළ බත් එකට දැම්මට වැටෙන්නේ ගානවා. ගැහුවම තට්ටු ඩුඩින් ගිහලා පිටියේ වදිනවා. හැම පිරිවෙනකම දන්සාලේ බලන්න කට්ට සම්බෝල පාර තියෙනවා පොලිමට. ඒ නිසා අම්මා අප්පච්චි ඔබෙන් අපිට සහායක් අවශ්‍යයි. අපි පිරිවෙරක් හැටියට ශක්තියක් වෙලා මේ පිරිවෙන් පද්ධතිය රකින්නවා ආරක්ෂා කරනවා මගේ හාමුදුරුවෝ රකින්නවා. ඒ තුලින් ලෝකෙට වැඩදායක නැවතත් සංඝ රාජල රාශියක් නිර්මාණය
කරනවා බිහි කරනවා කියන අදිෂ්ඨානය ඇති වේවා. සංඝරාජ දිනේ පිරිවෙන් දිනේ බවට පත් වුණා සංඝරාජ හාමුදුරුවන්ට නිවනින් සැනසෙල්ල ලැබේවා. තවත් සංඝරාජවරු අපමණ බිහි කරගන්නට මේ පිරිවෙන් ශේත්‍රයේ ශක්තියක් වේවා කියන මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අපිත් මහා පින්කමක් කරගත්තා කියලා මට හිතෙනවා. ඔබත් ඒ පින්කමට දායක වුණා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට තවත් දිගටම තියාගන්න මේ ගෞරවනීය මහා සංඝරත්නයත් අපේ ලේකම්තුමත් කියපු කාරණා හිතේ තියාගෙන ධාරණය කරගෙන ක්‍රියාවට නංවන්න. හෙට දවසේ මහා සංඝරත්නය රැකගන්න උර දෙන්න ඉන්නේ ඔබ. මේ මහා පින්කමට වැඩමව වදාළ පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් රාජකීය පඬිත පූජ්‍ය අවසරයි වටිනා පහසුමනන්ද අපි හඳුනන බොහොම පිං අද දවසේ වැඩියට වහන්සේට ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති අවසරයි පූජ්‍ය දුඩම්පල් රාවල අපි හඳුනන බොහොම පිං වහන්සේටත් ඒ සමගම අපේ ආරාධනාවත් එක්ක මේ වැඩසටහනට සහභාගී වුණු දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම් එස්.එච්. හරිස්චන්ද්‍ර මහත්මයාට බොහොම ස්තුතියි. අයිබෝන මුතුමන්ටත් අපි අය දවසක මුණ ගැහිලා කතා බහ කරමු සාකච්ඡා කරමු. අපේ සමාජයට වටිනා දෙයක් අපේ හඳුනන්නේ අපි තිල්න කරමු. ඔබටත් මා ස්තුතිවන්ත වෙනවා. පින්පෙත් අනුමෝදන් කරනවා. අද දවසේ යාත්‍රා සමග මෙතෙක් වෙලා රැඳී සිටියට හැම දිනකටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.